තෙරුවන් සරණයි. ආනාපාන සති භාවනා වඩන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු ආරඤ්‍යගතෝ රුක්ඛමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසිද්දති පල්ලංකං ආභුජිත්වා උජුංකාය පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් මේක හැමෝම දන්නවා. මේ ආනාපාන සති භාවනාව වඩන කෙනෙක් වනයේට ගිහිල්ලා ගසක් මුල හෝ මිනිසුන්ගෙන් හිස් ගේකට හෝ ශුන්‍යාගාරයකට හෝ ධර්මයේ තුල සඳහන් වෙන කාරණා අපි බොහොම සෛද්ධාන්තිකව මේ පොත්පත්වල ඔබ ඇසුරු කරන අය දන්න කාරණා මේ. අපි බලමු නිවැරදිව කොහොමද නිවන් මඟ කටයුතු කරන්නේ. සමතයානක රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ කොහොමද? සුස්ඛ්‍යානික විදර්ශනා සමත පුබ්බංගම නැත්තම් සමත මුල් කරගෙන කොහොමද සමතයානික රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ නිවන් දකින්නේ? විදර්ශනා භාවනාවෙන් විදර්ශනා මූලික කරගෙන කොහොමද සුස්ඛයානික රහතන් වහන්සේ නම රහත් භාවයට පත්වන්නේ? මේ යුගන්ධන් විදිහට සමත විපස්සනා යුගන්ධන් විදිහට මේ භාවනාවේ අවසානයේ මේ වැඩෙන ආකාරය සමත භාවනාවේ නියැලෙන කෙනෙක් සමත භාවනාවේ විපස්සනා භාවනාවට යොමු වෙන්නේ කෙලෙසද මේ නිවන් අවබෝධයේ නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදිව කටයුතු කළ යුතු ආකාරය ගැන දැන් කවුරුත් දන්න ගාථාවක් තමයි අපි ඉදිරිපත් කළේ. ඉද භික්ඛවේ භික්ඛු ආරඤ්‍යගතෝ රුක්ඛමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසිදති පල්ලංකං ආභුජිත්වා උජ්ජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මහානතේ මේ වනයේට හෝ ගසක් මුලට හෝ මිනිසුන්ගෙන් හිස් ගේකට හෝ ගියේ පැලක් බැඳගෙන හිඳගෙන ශරීරයේ ඇද නැතිව කෙලින් තබාගෙන සිහිය අභිමුඛ කොට සිහිය පිහිටුවාගෙන මෙන්න මේ විදිහට මේ වාක්‍ය සඳහන් මේ වාක්‍ය හැමෝම දන්නවා මේක උජුංකායම් පනිදාය කියන එක මේ පොත්වල සඳහන් වෙලා තියෙන්නේ කවුරුත් දන්නේ මේ විදිහට තමයි. මේකට වෙනත් මේ අර්ථකථන තියෙනවා. නමුත් අපි බොහොම අපිට ඒ අර්ථකථන කොහොම වුණත් අපිට ඒව ගැන ගැටුමට ඒවට අවශ්‍යතාවයක් නැහැ. කොහොම කිව්වත් මෙතන තියෙන වචනයක්මයි. ඒ වචනේ පරිසමාප්තියෙන් ඔබට වැටහෙනවා. මෙතන විවේකයේ අවශ්‍යයි. කාය විවේකයේ චිත්ත විවේකයට වැදගත් වෙනවා. ඉතින් මේ අපි මේ න්‍යායාත්මකව සෛද්ධාන්තිකව මේ අපි බලමු. ඒ විදිහටම පෙළදහම අනුවත් බලමු. ඒ විදිහටම අපි ඒක සිද්ධ වන ආකාරය බලමු. ආරණ්‍යගතෝ රුක්ඛමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉතින් මේ විදිහට ආනාපාන සති භාවනාවට යොමු වෙන යෝගාවචරයෙක් එතකොට හැමෝම දන්නවා සිහියෙන් හුස්ම ගන්නේ සිහියෙන් හුස්ම පිට කරයි කියන එක සතෝ අස්ස සති සතෝ පස්ස සති. එතකොට සිහියෙන්ම හුස්ම ගන්නේ සිහියෙන්ම හුස්ම පිට කරයි කියන. දැන් ඔබ ආනාපාන සති භාවනාවට යොමු වෙන කෙනෙක් නම් ඔබ මේ සිහියෙන් හුස්ම ගන්නවා පිට කරනවා කියන එක මේ හිතලා කරන දෙයක් නෙමෙයි හුස්මට සිහිය පිහිටන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට ඒකට හොඳට සිහිය පිහිට වෙන එක තමයි දීර්ඝ වෙන හුස්මක්ද කෙටි වෙන හුස්මක්ද කියලා සිහිය පිහිටව ගන්න එකක්. දීර්ඝ හුස්ම ගන්න එකක් නෙමෙයි. ඔබ දීර්ඝ හුස්ම ගන්නවා නෙමෙයි කෙටිව හුස්ම ගන්නවා නෙමෙයි හිතලා කරනවා නෙමෙයි. මේ වැටෙන හුස්ම දිහා බලා සිටිනවා සිහියෙන් ඔබ සිහිය පවත්වා ගන්නවා හුස්මට. එතනදී
මේ වැටෙන හුස්ම දීර්ඝ වැටෙනවා කෙටි වැටෙනවා කියලා ඔබට සිහිය මේ සිහිය තමයි වැදගත් වෙන්නේ. දීගං වා අස්සසතෝ දීගං අස්සසාමිති පජානාති දීගං වා පස්සසතෝ දීගං පස්සසාමිති පජානාති. ඒ වගේම කෙටිව හුස්ම ගන්නවා කෙටිව හුස්ම පිට කරනවා කියන එක. රස්සං වා අස්සසතෝ රස්සං අස්සසාමිති පජානාති රස්සං වා පස්සසතෝ රස්සං පස්සසාමිති පජානාති කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ මූලික સિદ્ધාන්ත ටික. ඒතර සිහිය පවත්වනවා මේ හුස්මට. එතකොට දැන් මෙතන ඔබට මේ හුස්ම වැඩෙන තැන හමු වෙනවා. ඒකට හුස්ම වැඩෙන තැන ඔබ අරමුණු කරනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාම සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාම සික්කති. මේ ආස්වාස ප්‍රස්වාසයේ මේ දැන් රූපේ අන්තේ මෙතන අපි දැන් මෙහෙම කතා කරාට මෙතන ආස්වාස ප්‍රස්වාස භාවනාව මේ ආනාපාන සති භාවනාව කරන ඔබත් පුරුදු වෙලා ඇති. ඉතින් හැමෝම දන්න කාරණාවක් මේ මෙතන අපිට මේ තොලාග්‍රේ හුස්ම වදින තැනට ඒ කියන්නේ රූපයාන්තයට සිහිය පිහිටන එක ඒ වදින තැනට සිහිය පිහිටන එක සබ්බකාය පටිසංවේදී කියන්නේ සිහිය පිහිටවනවා කියන එක. එතකොට සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාම සික්කති ආස්වාසයත් සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාම සික්කති ප්‍රස්වාසයත් හුස්ම වදින තැනට තමයි අපිට කොහොමත් අපි සිහිය පිහිටනකොට ආස්වාස ප්‍රාස්වාසයට හුස්ම වදින තැන තමයි කොහොමත් අපිට නිමිත්ත වෙන්නේ. එතන සති නිමිත්තක් විදිහටයි. එතකොට එතන බාහිරාන්තයක් විදිහටයි රූපයක් විදිහටයි සති නිමිත්ත ප්‍රකට වෙන්නේ. එතකොට එතනම තමයි පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාම සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාම සික්කති කියන්නේ. එතකොට කාය සංකාරය එතකොට ඒ කියන්නේ මේ පස්සම්බයං කියන්නේ අපිට මේ දැනෙන කාය සංකාරං අස්ස සිස්සාම සික්කති හොය ඒ කියන්නේ අපිට ප්‍රකට වෙනවා මේ හුස්ම වදින තැන පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාම සික්කති. ඒක දැනීමි කියලා තමයි සිහියෙන් ඒ සිහියට හුස්ම යන ආකාරයේ ඒ නිමිත්ත තමන්ට ප්‍රකට වෙන තැනට තමයි ඒ නිමිත්ත තමන්ට ප්‍රකට වෙන ඒ දියුණුව පවතින්නේ ආස්වාස ප්‍රාස්වාසයේ තමන්ට මේ සිහිය හුස්ම දැනෙන ඒ හොඳට ප්‍රකට වෙන එක විසිරෙන හිත හැමතැනම දුවන හිත ඒ හැමතැනම දුවන එක අඩු වෙලා තමන්ගේ සති නිමිත්තට මේ තොලාග්‍රේට හෝ නාසිකාග්‍රේට හෝ ඒ දැනෙන තැනට සිහිය පවත්වන එක. එතනදී තමන්ට සිහිය හුස්ම දැනෙන්න ගන්නවා. එතකොට එතනට සිහිය පවත්වන එක සති නිමිත්ත අල්ලනවා කියන තැන බොහොම කවුරුත් දන්න කාරණාවක් මෙය. හැම කෙනෙක්ම මේ ආනාපාන සති භාවනාව කරනකොට මේක අත්දැක බලනවා පුරුදු වෙනවා. ඉතින් මෙතනින් තමයි පටන් ගන්නෙ. හැබැයි මෙතනදී බොහොම පරිස්සමින් මේ සිහිය හොඳට බොහොම තැම්පත්ව ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන කාය විවේකී ඇති කරගෙන මේ විසිරෙන සිත තැම්පත් කරගෙන බොහොම නිවෙන ස්වභාවයක් මේ තමන්ගෙම මේ භාවනාවට යොමු වෙන මේ යෝගාවචරයේ ස්වභාවයට මේ කටයුතු සිද්ධ වෙන්න ඕනි. ඉතින් බොහොම සිහියෙන් නුවණින් යන ගමනක්. එතනදී ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ලට සිහිය පවත්වන එකයි කරන්නේ. ඔබ හිතලා ඕනකමින් හුස්ම ගන්නව නෙමෙයි. හුස්මට සිහිය පවත්වනවා. හුස්ම දැනෙන තැන තමන්ගේ ඒ හඳුනා ගන්නවා නිමිත්ත. ඉතින් ඒක රූපයාන්තය කියලා බාහිරේ කියන එක තමන් දකින්න ඕනි. එතනදී තොලාග්‍රේද නාසිකාග්‍රේද ප්‍රකට වෙන්නේ ඒ වැදගත් වෙනවා. එතනට සිහිය හොඳින් ප්‍රකට වෙන තැන හොඳින් සති නිමිත්ත පවත්වාගෙන යන්න ඕනි. එතනදී
ඉතින් උග්ඝා නිමිත්ත කියන්නේ එතන ඔබට ප්‍රකට වෙන තන් ස්වභාවයේ තව දියුණු ස්වභාවයට එනකොට ඔබ හඳුනා ගන්න අය උග්ඝා නිමිත්ත කියලා. ඒ වගේම ඒක ඒ නිමිත්ත හොඳින් සියුම්ම තමන්ගේ බාහිරයේ අන්තයට එන හුස්ම ස්වභාවයේ මේක දැනෙන ස්වභාවයේ ප්‍රකට වෙන ස්වභාවයට තමන්ගෙම බාහිර යන්නේ නැති විසිරෙන්නේ නැති පිටපණින් නැති එකම නිමිත්තටම හිත බැහැගෙන සිටින ප්‍රකටව දැනෙන අවස්ථාවක් එනවා. බොහෝ අයට මෙතනදී ඒ නිමිත්තටම ආලෝක නිමිත්ත කියලාත් කියන්නේ මෙතනටම තමයි ඕකාස කියන්නේ. ඉතින් එච්චර එහෙම නැතත් ඔබට ප්‍රකට වෙනවා නම් ඒ නිමිත්ත ප්‍රකට වෙනවා නම් එයයි වැදගත් වෙන්නේ. ඒ සති නිමිත්ත ඔබ පුරුදු කරලා තියෙනවා නම් ඒක මහා දියුණුවක්. සිත විසිරෙන්නේ නැතුව තබා ගන්න ඒ වැදගත් වෙනවා. ඉතින් මේ නිවන් මාර්ග කටයුතු කරන යෝගාවචරයට ඊටාම වැදගත් කාරණාවක් තමයි මේ සති නිමිත්ත අල්ලනවා කියන කාරණාව. සිහිය පවත්තන එකයි මෙතනදී වෙන්නේ. හුස්මට හුලන් රැල්ලට. එතනදී ඒක හොඳින් ප්‍රකට වෙන තැනක් එනවා. එතනදී බාහිර අන්තය කියලා උග්‍රහ නිමිත්ත ඔබට ග්‍රහණය වෙනවා. ප්‍රකට වෙනවා. මේ තොලාග්‍රය හෝ නාසිකාග්‍රය හෝ ඒ නැවතත් හොඳින් සිහිය පවත්වන විට එයම ප්‍රකට වෙන ස්වභාවය තුළ එයම දීප්තිමත්ව ප්‍රකට වෙන ස්වභාවය තමයි පටිභා නිමිත්ත කියලා. ඒ හිතටම දැනෙන ස්වභාවයක් තුලයි ඒ ප්‍රකට වෙනවා ඔබට හඳුනා ගන්න ඕනි පටිභා නිමිත්ත කියලා. එතකොට මෙතන මේ නිමිත්ත වඩා හොඳින් පැහැදිලි වෙන අවස්ථාවක් තමයි දීප්තිමත්ව දකින අවස්ථාවක් තමයි පටිභා නිමිත්ත කියන්නේ. ඉතින් මෙතන හිත විසිරෙන අවස්ථාවක් නෙමෙයි. හිත නිමිත්තටම පැසගෙන සිටින අවස්ථාව දියුණු අවස්ථාවක්. ඒ තාම වැදගත් වෙනවා යෝගාවචරයේකට. ඉතින් එතනින් තව ටිකක් ඔබ තව ටිකක් මේ භාවනාව තවත් දියුණු කරගෙන යනකොට උපචාර සමාධිය අවස්ථාවට ඔබපත් වෙනවා. ඒක නැවත පුරුදු කරන්න ඕනි. නැවත මේ සති නිමිත්ත ඔබ පුරුදු කරනකොට පිට යන්නේ නැති එතනටම බැසගෙන සිටින උපචාර සමාධි අවස්ථාවට ඇවිල්ලා ඒක ඊටාම දියුණු අවස්ථාවක්. බොහොම එකපාරම නොවෙන්න පුළුවන්. නමුත් ඒක නැවත පුහුණු වෙනකොට ඔබටම ප්‍රකට වෙන්න ගන්නවා. ඒ උපචාර අවස්ථාව අතරම ධ්‍යාන වලට පෙර අවස්ථාව මේ උපචාර අවස්ථාව Tamanටම අත්විඳින්න ලැබෙන අවස්ථාවක්. මේ ආනාපාන සති භාවනාව වඩන කෙනෙකුට ඒ අවස්ථාව ඊටාම වැදගත් වෙනවා. කිසිම දෙයකට අරමුණු නොවන නිමිත්තටම බැසගත් ස්වභාවයක් ඒ තුළ තියෙනවා. භවංග චිත්තය හා සමාන ස්වභාවයකට Tamanට ඒ වචන පාවිච්චි කරනවට වැඩිය ප්‍රායෝගික පැත්තේදී Tamanට ඒ දැනෙන දැනීම තුළ උපචාර සමාධිය Tamanට දැනෙන්න ගන්නවා. ඒක දියුණු අවස්ථාවක්. අතරම ඒ උපචාර සමාධියේ ධ්‍යානයට පෙර අවස්ථාව. හැබැයි තවත් ටිකක් හොඳින් මේ නැවත මේ විදිහට ප්‍රගුණ කරගෙන යනකොට උපචාර සමාධියෙන් අර්පණා සමාධිය කියන තැනට එනවා. එතකොට තමන්ගේම සිතටම ප්‍රකට වෙන ස්වභාවයකට එනවා එතනදී. මේ හුස්මටම මේ ආස්වාස ප්‍රාස්වාස මේ ස්වභාව මේ හුස්ම ආස්වාස ප්‍රාස්වාසයටම නිමිත්තටම හොඳින් ප්‍රකට වෙලා ඒක සිතටම දැනෙන අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාව මේ උපචාර සමාධි අවස්ථාවෙන් අර්පණා සමාධි අවස්ථාවට එන අවස්ථාව. ඒ ධ්‍යාන චිත්තය ඔබ හඳුනා ගන්න ඕනේ. ඒ ධ්‍යානයක් උපදවා ගැනීම අසීරු කටයුත්තකුත් නෙමෙයි. නමුත් ඇත්තට මේ ඊටමත් වටිනවා ඒ හිත තැම්පත් කර මේ
තමන්ට විසිරෙන මනස මේ අවස්ථාවේදී විසිරෙන්නේ නැතිකමම තමයි ඇත්තටම මහා සුවයක් දැනෙනවා ප්‍රීතියක් උපදින අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවට එනකොට තමයි ඒ ධ්‍යාන චිත්තය කියන්නේ අර්පණා සමාධි අවස්ථාවට එන තැන තමයි ධ්‍යානාංග පේන්න ගන්නෙ. ඉතින් එතනදී ඔබ හඳුනා ගත්තොත් එතන අර ධ්‍යාන උපදින්නට හේතු තියෙනවා. ඉතින් අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යානාංග. ඉතින් එතනදී අර භාවනා අරමුණටම ඒ අරමුණටම තමන්ගේ සිත පිහිටවගෙන ඒ පටිභා නිමිත්තටම යොමු වෙලා ඒ සිත පවත්වා ගැනීමයි ඒ ගන්න පවත්වා ගන්න එක තමයි අතර විතක්කේ කියලා පෙන්නන්නේ. ඒතකොට ਵਿਚාරය කියලා පෙන්නන්නේ. එතකොට ඒ නොකඩවා ඒ එන සෑම සිතක්ම භාවනා අරමුණෙහිම නැවත නැවත යෙදවීම තමයි ਵਿਚාර. එදා මේක පිට යන්නේ නැතුව පටිභා නිමිත්ත එක දිගට පවත්වාගෙන යන දරන එක දිගට පවත්වාගෙන යාම තමයි ਵਿਚාරේ. ඒතර විතක්ක ਵਿਚාරය කියන්නේ මේ සිහිය පැවැත්වීමටම එතනදිමයි මේ කටයුත්ත ඔබට පේන්නේ හුස්ම රැල්ලට සිහිය පවත්වන තැන. ඉතින් මෙතන තැම්පත් වීමක් තියෙනවා. සමනය වීමක් තියෙනවා. සිහි ඒ හුස්මටම සිහිය ප්‍රකට වෙනවා. ඉතින් එතන විසිරුණු මනසේ තැම්පත් වීම ප්‍රීතියට හේතුවයි. ඒතර මිට එතනට තමන්ට එනවා මහා සුවයක් සුඛයක් කැමැත්තක් එනවා. ඒ කැමැත්තම තමයි ප්‍රීතිය කියන්නේ. එතකොට ඒ ප්‍රීතිමය අවස්ථාවක සිතටම දැනෙන ප්‍රීතියක් කැමැත්තක් බොහොම සැහැල්ලුවක් සුවයක් අන්න ඒක තමන්ට දැනෙන සුවය කියන සුඛය තියෙනවා. එතකොට නිමිත්ත අධ්‍යක්ීම් ඒ නිමිත්ත තමන්ටම අධ්‍යක්ීමක් වෙන්න ඕනි. ඒ එතනදී මේ සිහිය ඔබට දැන් මේ පැහැදිලි කරනකොටත් තේරෙනවා. මනස සිහිනවන පැවැත්වීමක් තියෙනවා. ඉතින් එතනදී එකම නිමිත්තට නැවත නැවත විසිරෙන්නේ නැතුව එයටම බැහැගෙන එයටම පිහිටා සිටීම තුළයි සමාධියක් උපදින්නේ. ඒ සමාධිමත් අවස්ථාව තමයි අතර මේ ධ්‍යාන අවස්ථාව. ඉතින් එතනට එන්න තමයි මේ සිත බැහැගෙන යන්නේ. එතන නිවිගෙන යන ගමන. ඒක සමත සමාධියකටයි යන්නේ. ඒතරම විසිරෙනවා. ඉතින් ලෞකික සමාධියක් හේතු තියෙනකොට ඒ සකස් වෙනකොට ඒ ස්වභාවය තුළ මේ සමාධිය උපදිනවා. නමුත් යම් කිසි තමන්ගේ ස්වභාවය තුළ ඒ සුදුසු ස්වභාවය නැත්තම් මේ සමාධි විසිරෙනවා. අතරම පිරිහෙනවා. ඉතින් නමුත් මේවා නැවත නැවත පුහුණු කිරීම තුළ මේ තමන්ගේ සිහිය හොඳින් තියුණු තත්යකට එනවා. ඉතින් මේ ඊටම වැදගත් වෙන මේ සමාධිය උපදවා ගන්න එක. ඉතින් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ප්‍රථම ධ්‍යානයේ තමන්ට හමු වෙනවා. ඉතින් මේක නුවණින් දකින්න ඕනි තැනක්. ප්‍රීති පටිසංවේදී අස්ස සිස්සාම් සික්කති. ප්‍රීති පටිසංවේදී පස්ස සිස්සාම් සික්කති කියලා අපි මීට පෙර මේ විදිහට ආනාපාන සති භාවනාව ගැන මන පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රීතිය ඔබට දැනෙන එකක්. සුඛ පටිසංවේදී අස්ස සිස්සාම් සික්කති. සුඛ පටිසංවේදී පස්ස සිස්සාම් සික්කති කියන මේ සැහැල්ලුව සුඛය ඔබට ආස්වාස ප්‍රාස්වාසයේ තුල ඒ සුවය විඳින ඒ සුවය ඔබට දැනෙනවා විඳින තමන්ට ආස්වාස තුල ඒ සුවේ දැනීමෙන් ආස්වාස කරන්නේ මී කියලා ඒ සමන්ට දැනීමක්ම එනවා. ආස්වාසය තුළ ප්‍රාස්වාසය තුළ ඒ සුඛ පටිසංවේදී අස්ස සිස්සාම සික්කති සුඛ පටිසංවේදී පස්ස සිස්සාම සික්කති. ඉතින් මේ තුළ තමයි අත්‍තරම චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාම සික්කති. චිත්ත සංකාර පටිසංවේදී පස්ස සිස්සාම සික්කති. කියන්නේ මේ බාහිරාන්තයෙන් සිත පැත්තට සිතටම දැනෙන මේ සිතට මනාකොට මේ දැනෙන අවස්ථාවක් වෙනවා.
එතකොට චිත්ත සංකාරම් පටිසංවේදී අස්ස සිස්සාම සික්කති. චිත්ත සංකාරම් පටිසංවේදී පස්ස සිස්සාම සික්කති කියන තැනට එනවා. එතකොට අර බාහිර රූපයන්තේ නාමයන්තේ පැත්තට එන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාම සික්කති කියන තැනින් රූපයන්තෙන් දැන් නාමයන්තේ පැත්තට මේක දැනෙන්න ගන්නවා. ඊටාම සියුම් කොට මේ ආස්වාස ප්‍රසවාසය දැනෙන අවස්ථාවක් එනවා. ඉතින් මේ සමාධියමත් සිත අපිට අවශ්‍ය වෙනවා. මේ සමාධියමත් සිතෙන් අපි ඇත්තටම නිවන් දකින්නේ සමතේ වැඩුවත් ඒ විපස්සනා භාවනාවෙන්මයි විදර්ශනා භාවනාවෙන්ම අපි නිවන් දකින්නේ. ඒක හොඳට දැනගෙන තියෙන්න ඕනි මේ සමතේ කුමක් සඳහාද විපස්සනා සඳහායි. ඉතින් මේ ධ්‍යානෙ කුමක් සඳහාද ධ්‍යානෙ විපස්සනාවට යෝග්‍ය සඳහායි. ඉතින් එතනදී ප්‍රථම ධ්‍යාන අඳුනා ගන්න ඕනි මේ ඉතින් ධ්‍යාන අංග අඳුනා ගන්න ඕනි. එතකොට ප්‍රීතිය කියන අංගය අඳුනා ගන්න ඕනි. ප්‍රථම ධ්‍යානයේ විතක් විචාර ප්‍රීසුක ඒකාග්‍රතාව කියන මේ අංග ටිකත් එක්ක Tamanටම හඳුනා ගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම ඒ විතක්ක විචාර සංසිඳන අවස්ථාව තමයි දෙවෙනි ධ්‍යානෙ. ඉතින් Tamanට ඒක හඳුනා ගන්න ලැබෙන්න ඕනි. ඒ වගේම තුන්වෙනි ධ්‍යානයේ සුඛ දැනෙන කාය සහැල්ලුවත් තරම මේක වචනෙන් කියනවට වැඩිය ඔබගේම අධ්‍යාත්මිකව ඔබ ප්‍රායෝගික වෙලා මේ ආස්වාස ප්‍රාස්වාස භාවනාවට යොමු වෙලා ඉතින් මේ සිහිය ඒකාග්‍ර කරගෙන මේ දියුණු ගමනක් කරා යන්නේ. ඉතින් ඒක බොහොම සිහිනුවණින් කරන්න ඕනි. ඉතින් සුඛ පටිසංවේදී අස්ස සිස්සාම් සික්කති සුඛ පටිසංවේදී පස්ස සිස්සාම් සික්කති කියන මේ තුන්වෙනි ධ්‍යානාංගයේ ලෞකික ධ්‍යාන තමන්ට අත්විඳින්න ලැබෙනවා. ඒත් එක්කම හතරවෙනි ධ්‍යානාංගයේ විදිහට මේ සුඛේ ප්‍රීතිය කියන තැනට අභිවා ගිහිල්ලා ඔබට ගිහිල්ලා අර පටිභාග නිමිත්තේ සිත එකගව රැඳී තියෙන අවස්ථාවක් තියෙනවා. පටිභාග නිමිත්තටම හිත රැඳුණු අවස්ථාවක් එනවා. අර ධ්‍යාන චිත්තේ සමාධියක් විදිහට ධ්‍යානාංගයේම ප්‍රකට වෙන අවස්ථාවක් කියන්න පුළුවන් ඒක. ඉතින් ඒකාග්‍රතාවයේම ප්‍රකට වෙන තැනක් එතන. ඊටාම දියුණු තැනක්. මේ තමයි වැදගත්ම තැන. ඉතින් හතරවෙනි ධ්‍යානාංගය තමයි ඒකාග්‍රතාව. දැන් සුඛ පටිසංවේදී අස්ස සිස්සාම සික්කති සුඛ පටිසංවේදී පස්ස සිස්සාම සික්කති කියන තැනින් පස්සේ ඔබට හම්බ වෙන්නේ මේ ඒකාග්‍රතාවයේම ධ්‍යානාංගයේම ප්‍රකට වෙන අවස්ථාව. ඉතින් එතනදීම ඔබට දකින්න ලැබෙනවා මේ චිත්ත සංකාරම් පටිසංවේදී කියලා හඳුන්වන්නේ තනමයි. චිත්ත සංකාරම් පටිසංවේදී අස්ස සිස්සාම සික්කති චිත්ත සංකාරම් පටිසංවේදී පස්ස සිස්සාම සික්කති කියන තැන. එතනදී ධර්මයේ තුල සඳහන් වෙන විදිහට බැලුවොත් පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සිස්සාම සික්කති කියන තැන ඊටාම වැදගත් වෙනවා. මේ දැන් රූපයන්තේ නාමයන්තේනොත් මේ මිදෙන තැනක් තමයි මෙතනට එන්නේ. ඉතින් නුවණින්ම දකින්න ඕනි තැනක් මෙතන. පස්සම්බයං චිත්ත සංකාරං අස්ස දැන් මේ සිතටමයි දැනෙන්නේ. මේ ආස්වාස ප්‍රාස්වාසයේ ඔබගේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ සිතටමයි දැනෙන්නේ. තමන්ගේ සිතටම ප්‍රකට වෙනවා මේ ආස්වාස ප්‍රාස්වාසයේ මේ සති නිමිත්ත තමන්ගේ සිතටම ප්‍රකට වෙනවා. දැන් තමන් ඉන්න මේ ධ්‍යාන නිමිත්ත සිතටම ප්‍රකට වෙනවා. ඉතින් චිත්ත ස්වභාවයෙන් ප්‍රකට වෙනවා. සියුම්ම දැනෙන ගන්න තැනක් හැබැයි. ඉතින් එතන නුවණින්ම දකින්න ඕනි තැනක්. පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සිස්සාම් සික්කති. පස්සම්බයං චිත්ත සංකාරං පස්ස සිස්සාම් සික්කති කියන තැන. ඉතින් මේ තමන්ගේ සිතුවිලි චේතනාවලට ඉඩක් නැති ඒ සිතුවිලි චේතනාවලින් මිදුණු ඒ ස්වභාවය ඒක අත්දැකීමක්ම වෙන්න ඕනි ස්වභාවයක්මයි ඒක. ඒක වචනෙන් කියනවට වැඩිය ඒ ස්වභාවය ඊටාම එකම ඒ කියන්නේ උතන දැන් සිතුවිලි චේතනාවලට ඉඩක් නැති වෙනවා කියනකොටම ඒ මහා සෝයක් තියෙන තැනක්. ඔබට මේක දැනෙන්න ඕනි. ඉතින් මේ මහා සෝය ධර්මයේ තුල පෙන්වන කාරණා තියෙනවා. චිත්තපටි සංවේදී අසසිස්සාම සික්කති කියන තැන. චිත්තපටි සංවේදී පස්සසිස්සාම සික්කති කියන තැන. මේ සිතටම දැනෙන්නේ. සිතටමයි මේ ආරමුණු වෙන්නේ. දැන් ආස්වාස ප්‍රාස්වාස කියන දැන් නාමයන්තේ දකින්න ඕනි. ඉතින් ඒ විදිහටම අභිස්ප්‍රමෝදන් කියන තැනට දැන් අපි කලින් වගේම ඔබට ඒ තුලම සුවයක් දැනෙනවා. සුවය කලින්ට වැඩිය ගැඹුරුවට යනවා. කලින්ට වැඩිය සුවය
කලින් දැනුණු සුවයට වැඩිය ඊට වැඩිය සියුම්ම දැනෙන සුවයක් ඔබට ඊට වැඩිය ප්‍රකට වෙනවා ඒ සුවය. අනේ අවස්ථාව තමයි අභිප්‍රමෝදං චිත්තං අස්සසිස්සාම් සික්ඛති. අභිප්‍රමෝදං චිත්තං පස්සසිස්සාම් සික්ඛති කියලා දැනෙන්නේ. කලින් දැනුණු ප්‍රීතියට වැඩිය තාමත්ම සියුම්ම දැනෙන තරම්. ඉතින් මේක සිත තුළම මේ සිතේම සමාධිමත් සිතේටම දැනෙන ඒ සතුටක් ඒක කියන්න පුළුවන් සෝයක් කියන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔබට සමෝදාහං චිත්තං අච්චසිස්සාම් සික්ඛති සමෝදාහං චිත්තං පස්සසිස්සාම් සික්ඛති කියන ඒ ධානාංගය ඔබට හමු වෙනවා. ඉතින් එතනදී මෙතන ඇත්තටම නාමයන්තය ඔබට හමු වෙන්නේ. ඉතින් ප්‍රකට වෙන්නේ සිතටමයි. සියුම්ම දැනීමක් පමණයි. එය මහා සෝයක් තියෙනවා. විසිරීමක් නැහැ. බාහිරට යන්නේ නැහැ හිත. චේතනා සිතුවිලි නැහැ. මේ තුලම සමාධිමත් සිතේ ස්වභාවයම ඔබට පේනවා. ඉතින් අතරම මෙතන රූපේ ප්‍රකට වෙනවා කියන්න පුළුවන්. ඉතින් ඒක ධර්මයේ අපි සෛද්ධාන්තිකව කියන්න පුළුවන් තරම්. ඉතින් මේ රූපාවචර සමාධිය. එතන නැත්නම් අපි කියන්නේ රූපේ අරූපේ රූපේ කියලා. එතකොට මේ රූපේ ප්‍රකට වෙන තරක් විදිහට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම Tamanට මේක දැනෙන්න ඕනි. මේක සමාධිමත් අවස්ථාව. මේ කිසිවක් නොදැනෙන තැනටයි මේ යන්නේ සියුම් වෙවි. ඉතින් මහා සහැල්ලුවකුත් තියෙනවා. සුවයකුත් තියෙනවා. ඒක කිසිවක් නොදැනෙන තැනක් කියනවා මෙතන. අනේතන තමයි හතරවෙනි ධ්‍යානෙ තුළ ඔබ අතරම රූපාවචර ධ්‍යාන සමතික්‍රමණය කරන තැන කිසිවක් නොදැනෙන තැනටම සියුම් වීගෙන යන තැන. ඒ තරම්ම සියුම් වෙනවා කියන්න පුළුවන් නොදැනවා කියනටත් වැඩිය සියුම්ම ස්වභාවයකින් සියුම්ම Taman සිහිය පැවැත්වුවොත් දැනෙන නැත්නම් නොදැනෙන පරිසරයකටම නොදැනෙන ස්වභාවයකටමපත් වෙනවා. ඒකයි විමෝචන චිත්තං අස්සසිස්සාම් සික්ඛති. විමෝචන චිත්තං පස්සසිස්සාම් සික්ඛති කියලා පෙන්නන්නේ. ඉතින් විමෝචන කියන්නේ ඇත්තටම සිතෙන් මිදෙන තැන, නාමයන්තෙන් මිදෙන තැන. නාම රූප පරිච්ඡේදයක් මේ තුල තියෙනවා. මේ ආනාපාන සති ධර්මයේ දන්න කෙනාටයි හැබැයි මේ රූපයයි නාමයයි හඳුනා ගන්න ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒක ලෞකික පැත්තටයි යන්නේ. ලෞකික ධානයක් විදිහට තමයි යන්නේ. මේ ඉතින් මෙතනදී ඊටාම වැදගත් වෙනවා මේ කියන මේ ධානාංග වගේම මෙතන මේ පටිභා නිමිත්ත කියන කාරණා මේ තමන්ට මූලික අවස්ථාවේ දියුණුවක් දැනෙන මුල් අවස්ථාව ඒ වගේ උපචාර සමාධිය කියන අවස්ථාව එතකොට උග්ඝා නිමිත්ත පටිභා නිමිත්ත ඒ උපචාර සමාධිය අර්පණා සමාධිය. ඉතින් අර්පණා සමාධිය කියන තැන හොඳට සියුම් කියන්නේ තමන්ගේ මනස කොහෙටවත් යන්නේ චේතනා සිතුවිලි මුකුත් පහළ වෙන්නේ නැහැ. ඊටාම දියුණු අවස්ථාවක් අර්පණා සමාධිය කියන තැන. එතකොට මෙතන ඔබ කිසිම චේතනාවක් එහෙම නැහැ සිතුවිල්ලකට ඉඩක් නැහැ කියනකොට මෙතන කාලය සම්බන්ධව එතන නොදැනෙන එහෙම කිසිම දෙයක් ගන්න බෑ කිසිම දෙයක් නොදැනෙන ස්වභාවයකටපත් වෙන තරක් තමයි එතන ඔබට දකින්න ලැබෙන්නේ. ඉතින් එතකොට මේ මෙතනදී විමෝචන චිත්තං කියන තැනින් ආනාපාන සති භාවනාව නවතින්නේ නැහැ. හතරවෙනි ධ්‍යානෙ තමයි. නමුත් මේ ධර්මයේ ධර්මයේ දන්නහුටයි මෙතනින් එහාට ධර්ම මාර්ගයේ ගමනක් තියෙන්නේ. නැත්තම් අරූප ධානය තමයි ඒ කෙනාට ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ ආකාසඤ්ඤං අතර. ඊට පස්සේ විඥානං අතර. ඒතර ආකාශයේම අනන්තය කියන තැනට මේ අනන්ත ස්වභාවයකට සිත යනවා. මේ හතරවෙනි ධානයෙන් මේ ධර්මයේ නොදන්න ධර්මයේ ගැන අවබෝධයක් නැති ඒ ධර්මයේ ගැන වැටහීමක් නැති මේ ධර්මයේ දන්නේ නැති කෙනා අර අරූප ධානය පැත්තටයි යන්නේ. ඉතින් එහෙම වුණාම තමයි ආකාශය වගේ ප්‍රකට වෙනවා. මුලින් අර ආලෝක නිමිත්තක් වගේ ප්‍රකට වීගෙන එනවා. ඒ ආලෝක නිමිත්ත වගේ ප්‍රකට වීගෙන එන එකම මහා ස්වභාවයේම ආලෝකයක් බවට මහා ආලෝකයක් බවට පත් වෙලා ආකාශයේ බවට තමන්ට ප්‍රකට වෙන ගන්න තැන. එතන බොහෝ වෙලාවට එතන අපිට කියන්න පුළුවන් සුදු පාටට වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ස්වභාවයකට ආලෝක ස්වභාවයක් තමයි අතර මෙතන ප්‍රකට වෙන්නේ. ඉතින් ඒතකට ආකාශ අරූප ධානයකටයි යන්නේ. ඉතින් එතන නොදැනෙන ස්වභාවයෙන් එහාට යන කෙනාටයි. ඉතින් ඒක ධර්මයේ නොදන්න කෙනෙකුට තමයි ඉතින් ඒ පැත්තට සිත ගලාගෙන යීමක් සිද්ධ වෙනවා. નિરાයාසයෙන් මේක සිද්ධ වෙනවා. විඥානං ආයතන කියන පැත්තට එනවා. ආකාශය අනන්තයි කියලා
ඒ ආකාශයේම ප්‍රකට වෙන තැන. ඒ ආකාශයේම දැනෙන්නේ කොහටද කියන අර නිමිත්ත තමන්ගේ මන දැන් දැනෙන්නේ මේ දැනීම මොකද්ද කියන අරමුණ එනකොටමයි විඥාන ආයතනේ සකස් වෙන්නේ. රූප ධානය සකස් වෙන හැටි තමයි අපි කියන්නේ. ගියේ ආකාශයේම විදිහට සකස් වෙන නිසා ඒ නිමිත්ත සකස් වෙනවා. ඒ නිමිත්ත තුළ ආකාශයේම නිමිත්තක් වෙනවා. දැන් මුලින් ඔබ ආස්වාස ප්‍රසවාස නිමිත්ත දැන් දියවිගෙන යනවානේ. ඒතර නිමිත්ත ප්‍රකට දැන් ඔබට ඊට පස්සේ නොදැනෙන තැනට එනවානේ. ශුන්‍යතාවයේ පැත්තට එනවානේ. ඉතින් එතන හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ ඔබට සිද්ධ වෙන්නේ එතනදී තමයි ආකාශය. මේ මහා ආලෝකයේම අවකාශයක ස්වභාවයක් ආකාශයක ස්වභාවයකින් ප්‍රකට වෙනවා. ඒක නිමිත්තක් විදිහට තමයි ඒ තමන් කියලා කෙනෙක්ටත් වැඩිය මේ ඒ ආකාශයම තමන් බවට තමයි තමන්ට ප්‍රකට වෙන්නේ. ආකාශයේම තමන් බවට. ඒක ආකාශයටම දැනෙන විදිහට ආකාශයේම තමන් වෙලා එතකොට ඒ ස්වභාවයකට ප්‍රකට වෙනවා. ඒක අරූප ධානය වලට අපි බොහෝ අයට මේ අත්දැකීම් අඩුයි. අපිට මේ ගැන මනාමේ දැකීමක් තියෙන නිසා තමයි අපි එහෙම පැහැදිලි කරන්නේ ප්‍රකට වෙනවා. පොඩ්ඩිහම් බලලා නෙමෙයි ඒක කියන්නේ. ඒක ඔබටත් දැනේවි. ඒ ස්වභාවයට යනවා නම් දැනේවි. දීර්ඝ කාලයක් තිස්සේ භාවනා කරන කෙනෙකුට ඒ ස්වභාවයට අත්විඳින්න ලැබෙන්නේ. ඉතින් දීර්ඝ කාලයක් සමහර පැය 3-4 එක දිගට මේ ධ්‍යාන නිමිත් මෙතන මේ ඉන්නවනම් තමයි කියන්නේ මෙතන මේ ධ්‍යානයට සමවැදිලා මේ මුකුත් නොදැනෙන ස්වභාවයටපත් වෙලා ඒ කාලේ මෙතන අතරවත් කාලයක් කතා කරාට එතන ඇත්තටම වෙන්නේ නම් එහෙම තමයි වෙන්නේ නම් ඒකේ ගැඹුරෙන් ගැඹුරට ගිලා බැසගෙන යනවා. ඉතින් ඇත්තටම මේ කාලයක් ගැන අවබෝධයක් නැතුණාට විශාල කාලයකට ගත වෙනවා බාහිරින් බැලුවොත්. ඊටම වැසගෙන ඉන්න කෙනෙකුටයි අත්දැකීම් ලැබෙන්නේ. ඉතින් ඒක බොහොම කලාතුරකින් කෙනෙකුට ලැබෙන අත්දැකීමක් වෙන්න පුළුවන්. කෙනෙකුට කෙනාගේ හැටියට ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ තුළ මහා ආලෝකයේ අවකාශයේ විදිහටම දැනීමක් තියෙනවා. ඒ තමන් ඒ ස්වභාවය දැනීමයි. එච්චරයි. එහෙනම් තමයි අපිට කියන්න වෙන්නේ. එතකොට ඒත් එක්කම මෙතන දැනින්නේ කියලා ගත්තම තමයි විඥාන ආයතනේ සකස් වෙන්නේ. නැත්නම් එimhe දැනීම ගැන අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. දැනීමට සිහියක් යොමු වෙන්නේ නැහැ. නමුත් දැනීමක් කියන එක එනකොටම තමයි විඥාන ආයතනේ සකස් වෙන්නේ. ඉතින් නොදැනෙනම තැනට එනවා. ඔය ආකින්ඥායතනේ කියන තැනේදී හරිම භයානකයි. එතනදී දනවන්න කෙනෙකුත් නැහැ. දැනෙන්නෙත් නැහැ. එතනට යනවා කියන්නේ අතිශයින් භයානකයි. මේ කියන්නේ මේ අරූප ධානය පැත්තේ සිරවීමක් තියෙනවා. මේ කියන තැන්වල සිරවීමක් තියෙනවා. සිරවීමක් අපි මේකේ උදේ 7:00 සිට රාත්‍රී 8 9 10 වෙනකම් අපි මේ භාවනාවට යොමු වෙලා ඉන්නකොට අපිට මෙවැනි සිරවීම සිදු වුණා. එසේක අපි මීට කලින් ප්‍රකාශ කරා සිදුවීම් සිදුවුණු ආකාරය. ඒ ඊටම භයානකයි. ඔය ආකින්ඥායතන පැත්තට හැරෙන එක ඊටම භයානකයි. ඉතින් අතරමින් එහා තමයි නසන්නා කියන්නේ එතනින් ගොඩ ඒමක් එන්නේ නැහැ. පාවීම තුළ කොයි මොහොතේ සමන් භාවනාවට යොමු වුණත් එතනම තමයි ප්‍රකට වෙන්නේ. දැන් මේ අවස්ථාවට එනකොටත් අපි අවුරුදු 20ක් විතර භාවනාවට යොමු වුණා. මුල් අවස්ථාවවලදී ওই සමත භාවනාව තුළ එතන අවුරුදු ගාණක් කියන්නේ ගත වුණා. ඉතින් පසු කාලේන අපිට දවසක්ම සමහරට දවස් එකමාරක් දෙකක් ඒ එක දිගටම භාවනා ඉරියව්වෙන් පාරයන්කෙන් ඉඳලා තියෙනවා. ඒ තුළ අපිට මේ ප්‍රකට වෙලා තියෙනවා මේ කියන මේ ධ්‍යාන අවස්ථා. ඒ නිසා අපිට මේ අවබෝධයක් තියෙනවා මේ ගැන මන අධ්‍යක්ීමකුත් තියෙනවා. ඒ නිසා තමයි අපි එහෙම ප්‍රකාශ කළේ. නමුත් අපි එතකොට දැනගෙන හිටියේ නැහැ අත්‍තරම මේ ධර්මයේ ගැන මේ අපි ඒක නිසා තමයි පැත්තට ගියේ. නමුත් අපි ඒ අත්හැරලා ඊට පස්සේ අපි ධර්මයේ යම්කිසි කරදර ටිකක් සිද්ධ වුණා. ඒවත් එක්කම අපි ඒ කටයුතු අත්හැරියා. අපි ඊට පස්සේ ධර්මයේ සොයන්න ගත්තා. පසු කාලිනව අපිට ධර්මයේදී ඉස්මතු වුණා, ධර්මය හමු වුණා, ධර්මයේ අපි
ත්‍රිපිටක අධ්‍යයනයේ හැම දෙයක්ම හේතු වුණා මේ ධර්මයේ නිවැරදිව මේ හඳුනා ගන්න ආනාපාන නිවැරදිව කොහොමද භාවනාවට යොමු වෙන්නේ කියන. ඉතින් එතනදී අපිට හමු වුණා මේ අනිච්චානුපස්සී අස්සසිස්සාමි සික්කති අනිච්චානුපස්සී පස්සසිස්සාමි සික්කති කියන විරාගානුපස්සී අස්සසිස්සාමි සික්කති විරාගානුපස්සී පස්සසිස්සාමි සික්කති කියන එතන. ඒ වගේම නිරෝධානුපස්සී අස්සසිස්සාමි සික්කති නිරෝධානුපස්සී පස්සසිස්සාමි සික්කති කියන කාරණා. මේවා අතිශයින් ගැඹුරුයි මේ කියන තැන්. මෙතනදී දීර්ඝ පැහැදිලි කිරීමක් කළ යුතු වෙනවා. මේ පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාම සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාම සික්කති කියන මෙන්න මේ අවසාන අධීර ටික අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියන මෙන්න මෙතෙන්ට අපගේ කටයුතු යොමු වුණු ආකාරය ගැනයි අපිට පැහැදිලි කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. අපි ඊට කලින් ඒවා මීට කලින් අවස්ථාවවලදී ඉදිරිපත් කරා. මෙතනට එන හැටි විමෝචන චිත්තං කියන තැනට එතනින් එහාට නොදැනෙන තැනට එන හැටි ඒ තුළ අපිට අත්දැකීම් පවා අපි හෙලි කරා ගොඩක්. දැන් අපි අද කාලය ගත කරන්නේ මෙතනින් එහා තියෙන කටයුත්තට. ඒක අතිශයින් ධර්මයේ දන්න උටයි තියෙන්නේ. ධර්මයේ නොදන්න කෙනෙකුට උතනින් එහාට ගමනක් නැහැ. හිර වෙනවා. හිර වෙනවාමයි. අපිත් සිර වුණා, අපිටත් වැරදුනා, අපිත් අතරමං වුණා වගේ දෙයක් සිද්ධ වුණා. ඉතින් අපි විශාල කරදරවලට මුහුණ දුන්නා. අපිට ඒවෙන් ගැලවෙන්න බැරි වුණා. ඇත්තම කතාව. භාවනාවට වාඩි වෙන්නේ කොයි මොහොතේද? පරයන්කෙන් Taman සමාධියට යන්නේ කොයි මොහොතේද? ඊ ප්‍රකට වෙන්නේම අර ආකාශ නිමිත්ත. ප්‍රකට වෙන්නේම ශුන්‍යතාවය. කිසිවක් දැනෙන්නේ නැති ස්වභාවයක පාවෙනවා. කොයි තරම්ද කාලයක් හිතා ගන්න බෑ. අවසානයේ විශාල කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒව ගැන අපි කතා කරන්න අපේ අත්දැකීම් පුජ්‍යලික අත්දැකීම් විදිහට තියෙන්නේ. ඉතින් අපි ඒව එහෙම තියමු. අපි බලමු කොහොමද මේ ධර්මයේ දන්න කෙනා මෙතනින් එහාට නිවන් මාර්ගට එන්නේ කියලා. මෙන්න මේකේ ඊටාම වැදගත් තැනක්. දැන් මෙතන නාම රූප පරිච්ඡේදයක් තියෙනවා. දැන් අපි මේ තැනදිත් අපි පැහැදිලි කරා රූපයාන්තේ නාමයාන්තේ දකින්න කියලා සමත භාවනාව තුළ. ඔව් ඒක ඊටාම වැදගත්. හැබැයි එතනම ඒ කාරණාවෙම සීමා වෙන්නේ නැහැ. දැන් ඔතන අපි කතා කරනවානේ අනිච්චානුපස්සී අස්සසිස්සාම සික්කති අනිච්චානුපස්සී පස්සසිස්සාම සික්කති කියලා. එතකොට මෙතන අනිත්‍ය දැකීම කුමද්ද මේ රූපේ අඳුන ගන්න ඕනේ. නාමය අඳුන ගන්න ඕනේ. මෙතන ධර්මාවබෝධය ඊටම වැදගත් වෙනවා. ඒක නිසා මේ දැන් පැහැදිලි කරපු ටික එහෙමම තියලා අපි රූපේ දකින්න ඕනේ. එතකොට රූපේ දකින්න ඕනේ කිව්වම ඔබට එනවා දැන් මේ ගැන හොඳ අවබෝධයක් ඔබට ඕනේ. ඔබ නාමයත් රූපයත් හොඳින් දැකලා මිදුනොත් තමයි ඔය අනිත්‍ය දකින්නවා කියන්නේ රූපේ අනිත්‍ය දකින්න ඕනේ. රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ත දකින්න ඕනේ. එතකොට නාමෙත් දකින්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ත. එතකොට රූපේ කිව්වම ඔබට දැන් ලෝකයේ ඇත්ත වෙලා තියෙන්නේ. ධර්මය දන්නේ නැති කෙනෙක් නා. එතකොට ඔබට මේ ලෝකේ ප්‍රකට වෙලා තියෙන්නේ. එතකොට ඔබ ලෝකෙ මිදීමක් සිද්ධ වෙන්නේ නැතුව නිවනක් හම්බ වෙන්නේ නැහැ. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන කායේ කායානුපස්සී විහෙරති කියලා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන. එහෙම සතර සතිපට්ඨාන අපිට වේදනානුපස්සනාව තියෙනෙත් එහෙමයි, චිත්තානුපස්සනාව තියෙනෙත් එහෙමයි, ධම්මානුපස්සනාව තියෙනෙත් එහෙමයි. එතකොට අපිට මේ කය රූපේ ප්‍රකට වෙලා තියෙන තාක් අපිට දුකින් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ රූපාවචර ධානවල ලෞකික ධානවල හදිසියෙවත් මිය ගියොත් සාමාන්‍ය අපි සම්මුතියතර කතා කරමු. හදිසියෙවත් මිය ගියොත් අපිට උපදින තියෙන්නේ අර රූපාවචර බ්‍රහ්ම ලෝක. ඔබ දන්නවා බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරোহিතේ මහා බ්‍රහ්මේ ඒව තමයි සකස් වෙන්නේ. එතකොට ඒව රූපේ ඒ කියන්නේ ඒව ප්‍රකට වෙන රූප සංඥාව. ඒ රූප සංඥාව ප්‍රකට වීම තුළ සංඥාවක් තමයි මෙතන තියෙන්නේ. සංඥාව තමයි සුකුම වීගෙන මේ ගමන යන්නේ. මොකද සති දැන් අපි දැන් මෙතන සති නිමිත්ත අපි කියනවානේ දැන් අර්පණා සමාධිය දැන් ධ්‍යාන නිමිත්ත ධ්‍යාන චිත්තය කියලා දැන් මේ විදිහට හඳුනන සමාධිය දැන් ධ්‍යාන අංගයේ තියෙනවානේ දැන් මේ ධ්‍යානාංග සම්පූර්ණ වෙලානේ දැන් මෙතනට එන්නේ එතකොට මෙන්න මෙතන තියෙන මේ සංඥාව සුකුම වීගෙන යනවා ඒ සංඥාව සුකුම වීම තුළ ඒ සුකුම සත්‍ය සංඥාවක් තියෙනවා
දැන් අපි කියනවා විවේකද ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව. ඊට පස්සේ සමාධිද ප්‍රීසුක සුකුම සත්‍ය සංඥාව බවට පත් වෙනවා. ඔහොම තමයි අපිට මේ වචනෙන් කියනවා නම් අපිට කියන්න වෙන්නේ පෙළ දහම අනුව. එතකොට සමාධිද ප්‍රීති සුකු සුකුම සත්‍ය සත්‍ය සංඥාව. දැන් මෙතන ඇත්තටම බාහිරට නොවන කම සත්‍ය සංඥාවක්. එතකොට මෙතන තියෙන පාවීමක්. මෙතන සුකුම ස්වභාවයක්. ඒක නිසා තමයි ඔය අරූපාවචර බ්‍රහ්ම ලෝක පෙන්වන්නේ. එතකොට ඒවා රූප මේ දැන් මෙතන රූපාවචර බ්‍රහ්ම ලෝක සමා වෙනෝනේ. ඉතින් බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මය ඒ කතා කරන්නේ බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මේ. එතකොට මේ ප්‍රථම ධ්‍යානෙ මේ කෙනෙක් මිය ගියොතින් තමයි ඒ පෙන්වන්නේ. ඒ වගේම තමයි ද්විතීක ධ්‍යානෙන් කෙනෙක් මිය ගියොතින් පෙන්වන්නේ. එතකොට පරිත්තාභය අපමානාභය අබ්බාසරය මේ කියන මේ ද්විතීක ධ්‍යානෙන් කෙනෙක් මිය ගියොත් ඒ ධ්‍යානෙ තුල ඒ සුකුම අවස්ථාව තුල මේ රූපාවචර බ්‍රහ්ම ලෝක විදිහට පෙන්වන්නේ. එතකොට තෘතීක ධ්‍යානය තුළ අර සුකුම ප්‍රීති අවස්ථාව නැතු සුකුම අවස්ථාවේදී ගියොත් තරිති පරිත්තාභය අපමානාභය සුභකින්නකේ කියන ඒ තෘතීක ධ්‍යානයෙන් මිය ගියොත් තමයි අවස්ථාව රූපාවචරයේ ධ්‍යාන වල මිය ගියොත් රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා පෙන්නන්නේ. එතකොට වේහප්පලය අසන්න සංඤ්ඤය කියන්නේ හතරවෙනි ධ්‍යානය. ඉතින් අසන්න සංඤ්ඤය කියන්නේ අසන්න තලයේ සංඥාව දැනෙන්නේ නැත්තර. එතකොට සමාජ ප්‍රීසුක සුකුම සත්සංඥාව තමයි උතන තියෙන්නේ. දැන් මේ පැහැදිලි කිරීම ඊටාම ගැඹුරුයි නේද? ඒ වගේම මේ පැහැදිලි කිරීම පෙළ දහම අනුවයි නේද? දැන් මේක අපි බලමු ධර්මයේ පැත්ත පොඩ්ඩක්. අපි ධර්මයේ පැත්ත බැලුවොත් මෙතනින් එහාට නිවන් මඟ කොහොමද තියෙන්නේ? දැන් අපි කලින් කතා කරේ ලෞකික. ලෞකික කියන්නේ ලෝකෝත්තර පැත්ත නෙමෙයි. ඒ කියන්නේ ඒවා සංගතයි. හේතු තියෙනකොට සකස් වෙනවා හේතු නැතිවෙනකොට නැති වෙනවා. පවතින දේවල් නෙමෙයි පිරිහෙනවා. ලෞකික සමාධි සේරම පිරිහෙනවා. ඔය ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන පිරිහෙන ඒවා. ඒවා තියෙන ඒවා නෙමෙයි. හේතු තිබුණොත් සකස් වෙනවා හේතු නැතිවෙනකොට නැති වෙනවා. ඉතින් එතන තියෙන්නේ දුකම තමයි. දුකින් මිදීමක් නැහැ. මොකද සසර දුකින් මිදීමකුත් නැහැ. අයි නැවත උප්පත්තියක් තියෙනවනේ එතන දුකක් තියෙන්නේ. සසර දුකින් මිදිලත් නැහැ. ඉතින් මේ ඒවා පාවෙන එකේ කිසිම තේරුමක් නැහැ ඒ ස්වභාව තුළ ස්ථිරවීම තුළ. අපිට දුකෙන් මිදෙන්න නම් අවශ්‍ය වෙන්නේ අපිට මේ දුක ගැට ගැහිලා තියෙන්නේ අපිට මේ පුජ්‍යල සංඥාත් එක්ක ආත්ම සංඥාත් එක්ක අපිට ආත්මයෙන් මිදෙන්න ඕනි. පුජ්‍යලයෙන් මිදෙන්න ඕනි. ඒත් එක්කම තමයි ලෝකේ හැදිලා තියෙන්නේ. එහෙනම් ලෝකයෙන් මිදුනොත් තමයි පුජ්‍යලයා මිදෙන්නේ. ලෝකේ තියෙනකන් පුජ්‍යලයා ඉන්නවා. ලෝකේ තියනවා කියන සංඥාව තියෙනකන් දුකෙන් මිදෙන්නේ නැහැ කවුරුත්. දැන් එහෙමනම් මෙන්න මේ තමයි මෙතනින් තමයි විදර්ශනා නුවණ පැත්තට එන්න ඕනි. හැබැයි විදර්ශනා නුවණ පැත්තට එනකොට මේ සමතයානික රහතන් වහන්සේලාගේ ගමන් මඟ තුල මේ ධර්මයේ තුල පෙනෙන කාරණා බොහෝමයක් තියෙනවා. මෙතන ධාතු මානසිකාර්ය පැත්තට පෙන්නනවා. ତොර රූපය දකින්න පැත්තට පෙන්නනවා. මහා භූත දකින්න. තොර චත්තාරෝච මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං වදේති කියලා ධර්මයේ තුල රූපය අඳුනනවා. එතකොට අපි මේ රූපේ මනාකොට දකින්නවා නම් නාමයේ මනාකොට දකින්නවා නම් නාම රූප පරිච්ඡේදයකට ගියොතින් අපේ නාමයත් රූපයත් වෙන් කරගත්තොත් අපි ඒව මනාකොට දැක්කොතින් යථාභූත ඥාණයෙන් දැක්කොතින් ඒ සත්‍ය අපි දකිනවා. අන්නේ සත්‍ය අපි දැක්කොත් අපිට මේ මායාව මොකද්ද? රැවටීම මොකද්ද? රූපේ මායාවක්. රූපේ පෙන පිටක්. පේන පින්ඩපම රූපක්. එහෙනම් ඒක සත්‍යයක් නෙමෙයි. පේන පිටක් කියන්නේ ඇති වෙලා නැති වෙන එකක්. එහෙනම් ඒක අනිත්‍යයි. රූපං නිච්චතෝ අනිච්චතෝ අනිත්‍යං බන්තේ. එහෙනම් ඒ සත්‍ය දකින්නකන් අපිට නිවන් දකින්න බෑ. අපි එහෙනම් ඒ ධර්මයේ දැනගන්න ඕනි. අන්න එතකොට තමයි අපිට මේ ධර්මය අවශ්‍ය වෙන්නේ දැනගන්න. එතකොට අපි ධර්මයේ දැනගන්න ඒ නිවැරදි දිශානතිය අඳුන ගන්න ඕනි. එතකොට ධර්මයේ තුල ඔබ දන්නවා ඉති රූපං සමුදය ඉති රූපං අත්තගමෝ. කියන්නේ රූපේ ඇතිවීම දකින්න රූපේ නැතිවීම දකින්න එහෙම වුණොත් තමයි නිවන් මඟ සාක්ෂාත් වෙන්නේ. මෙන්න මේ හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මෙතන හතරමහා භූත ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕනි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ.
එතකොට මේ හතර මහා භූත දැන් මේ රූප කිව්වහම ඔබ දන්නවනේ රූපකාණ්ඩේ රූප 28ක් ඔබ දන්නවනේ. එතකොට දැන් මේ රූප 28 ගැන අවබෝධයක් ඔබට තියෙනවා නම් ඔබට පහසුයි මේ කොහොමත් මේ ධර්මයේ ඇත්තටම දන්න කෙනාටයි තියෙන්නේ. ඉතින් ඔබ මේ ධර්මය දැනගන්න ඕනිමයි. ඉතින් මේ ධර්ම හොඳින් ලියා දැනගත යුතු වෙනවා. ඉතින් මේ එකක්වත් ඔබට අත්හරින්න පුළුවන් දේවල් නෙමෙයි. මේ රූපේ මනාකොට රූපේ පරජානාති කියන රූපේ මනාකොට දකින්න ඕනිමයි. ඉතින් රූප හොඳ අධ්‍යයනයක් තියෙනවා නම් ඔබ මනාකොට ඉස්සලම ඔබ දැනුමට දැනගන්න ඕනි. අපි දැන් බලමු එකින් එක ලියා ගමු. හතර මහා භූත ගැන ඔබට වැටහීමක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ගාන ද්‍රව වායු කියලා. නමුත් මේ ධර්මයේ තුල ඉන්න කෙනා මේ පඨවි කියන්නේ ඔබ දන්නවා තද ගතිය, රළු ගතිය. එතකොට ආපෝ කියන්නේ ඔබ දන්නවා ගලන ගතිය. එතකොට තේජෝ කියන්නේ උෂ්ණ ගතිය. පස් වතුර ගිනි සුළං කියලාත් සරලව කියනවනේ. එතකොට පඨවි තද ගතිය, ආපෝ ගලන ගතිය, තේජෝ උණුසුම, වායෝ කියන්නේ එතකොට සැලෙන පිම්බෙන ගතිය. එතකොට මෙන්න මේ අවබෝධය ඇතුව ඔබ එන්න ඕනි. මේ හතර මහා භූත චත්තාරෝච මහා භූතනික මහා භූත ගැන අවබෝධයක් තියෙනවනේ රූප මහා භූත රූප ගැන. එතකොට මේ කොහොමද නිවන් මඟ අනුපිළිවෙලින් යන මඟක් තියෙන අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. එතකොට අනුපුබ්බ කිරියා තියෙන්නේ. ඒතර ඒ කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ පරතෝගෝසේ ධර්මය අසා දැනගත්ත කම. නැත්තම් සෘතවතාර ශ්‍රාවකයා කියන්නේත් ඒකයි. කල්යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත් ධර්මයේ කියන එක. මොකද ධර්මයේ දන්නේ නැති කෙනාට නිවන් මඟක් නැහැ. ඒකයි බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න එකේ වැදගත්කම. දර්ශන අවබෝධයේ ධර්මයේ තුල ඊටාම වැදගත් තරක්. ඒකයි ප්‍රතිපදාව කොටස් දෙකකට බෙදන්නේ. පූර්ව භාග ප්‍රතිපදාව, අපර භාග ප්‍රතිපදාව කියලා. පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ කල්‍යාණ මිත්‍රයෙක්ගේ ධර්මය අසා දැන ගැනීම. එහෙම නැත්නම් තමන් ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡාවට සවන් දීම. එතකොට මේ පරතෝගෝසේ සුතවතාර භාවයේ ඒ දර්ශනය බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න තැන. ඒතර ඒක ඊටම වැදගත්. ඒ කෙනාට තමයි දන්න කෙනාටයි දැනගත් කෙනාටයි කරන්න දෙයක් බුදුන් වහන්සේ පනවන්නේ. ඒතර කරන්න කියන්නේ දැන් ඔබ දැනගන්නවා ධර්මයේ තුල දැනගන්න කෙනා විදිහට ධර්මය අසා දැනගත්ත කල්‍යාණ මිත්‍රයන් දැනගත්ත විදිහට මේ රූපේ සත්‍යක් නෙමෙයි. එතකොට ලෝකේ සත්‍යක් නෙමෙයි කියන එක. ඒක තමයි මේකේ වැදගත්ම තැන. එතකොට ඒක සත්‍යක් නෙමෙයි කියලා ඔබ දැනගන්නවා. දැන් මේ පේන ලෝකේ සත්‍යක් නෙමෙයි. එතකොට ඔබට දැන් දැනගන්නවා ඔබ ධර්මයේ තුල මේ පේන දේ මේ හිතන දේ සත්‍යක් නොවන බව. එතකොට දැන් මේක ඔබ දැනගත්තට ඔබට ප්‍රත්‍යක්ෂ නැහැ. දැන් කෙනෙක් කියන්න පුළුවන් ලෝකේ බොරුවක් කියන්නේ කොහොමද? ලෝකේ මායාවක් කියන්නේ කොහොමද? මේ අපිට පේනවා, මේ අපිට ඇහෙනවා, මේ ඇල්ලුවාම තද ගතියක් දැනෙනවා, මේ උණුසුම සීතල මේ ඔක්කොම අපිට දැනෙනවා. නෑ කියන්න බෑ. එතකොට අන්න ඒක තමයි මෙතන අපි විසඳ ගන්න ඕනි. ඒ කියන්නේ ලෝකේ අපි දැනගන්නවා දැන් ධර්මයේ තුල ලෝකය කියන්නේ මායාවක් කියලා. රූපය කියන්නේ මායාවක් කියලා. සත්‍යයක් නොවන බව. නමුත් අපි ඒක අවබෝධ කරගන්න ඕනි. එහෙනම් අපි ඒක දකින්න ඕනි. අන්න එතනේ තමයි අපිට දකින්න ආකාරයේ කරන්න දෙයක් පනවන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපිට ඒ ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් මෙතනදී රූප 28ක් ගැන ඔබ අහලා ඇති. ඉතින් එතනදී මහා භූත හතර දැන් අපි කතා කරා පඨවි ආපෝ තේජෝ වායු. ඉතින් ඒ වගේම ඔබට ප්‍රසාද රූප. ඒ කියන්නේ ඇහක් නැත්තම් පේන්නේ නැහැ. ඒතර කනක් නැත්තම් ඇහෙන්නේ නැහැ. දැන් අපි කියනවානේ දැන් මෙතන ඇහ කියන්නේ මස් ඇහැ නෙමෙයි. මෙතන ගොඩක් සංකීර්ණයි මේ කතාව. නමුත් අපි සරල කරලා ගමු. ඒතර ප්‍රසාද රූප කියන්නේ ප්‍රසාදවත් වෙනවනේ. ඒතර චක්කු ප්‍රසාද රූප. එතකොට ප්‍රසාද රූප පහයි. චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප,
ගහන ප්‍රසාද රූප, જીවහා ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප. දැන් ප්‍රසාදේ වෙලානේ පේන්නේ. ප්‍රසාදනේ ඇහෙන්නේ. ඒතර ප්‍රසාද රූපය කියන්නේ මේ ප්‍රසාද වෙලා එන එක. ප්‍රතිබිම්බේ. ඒ කියන්නේ ආලෝකයක් ගසසස වැටෙන සෙවණැල්ල කියලා අපි කිව්වා. බාහිර තියෙන දේ නෙමෙයි බාහිර දැන් කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බයනේ. ඒතර ඇහැ කියන්නේ කණ්ණාඩිය වගේ. ඒතර ඒකට වැටෙන ප්‍රතිබිම්බයක් වගේ එකක් තමයි අපිට මේ ඇහැට අපි ඇහැ කියලා කියන්නේ. ඇහැ කියන්නේ පේන බවට. ඒතකොට කන කියන්නේත් එහෙමයි. ඒක ප්‍රසාදේ. ඒතර සෝත ප්‍රසාදේ. ඒතර ගාහන ප්‍රසාදේ. ඒතර ජීවා ප්‍රසාදේ. ඒ වගේම සුවඳ දැනෙන ප්‍රසාදේ ගාහන ප්‍රසාදේ. රස දැනෙන ප්‍රසාදේ ජීවා ප්‍රසාදේ. ඒ වගේම පහස උණුසුම සීතල දැනෙන්නේ. එතකොට කාය ප්‍රසාදේ. එතකොට මේ ප්‍රසාද රූප පහයි. එතකොට මහ භූත රූප 4යි 9යි. එතකොට දැන් ප්‍රසාද වෙන්නේ ප්‍රතිබිම්බයක් වැටෙන්නේ දැන් අපි කතා කරන්නේ බාහිරාන්තේ අභ්‍යන්තරාන්තේ බාහිර එතකොට තියෙන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසක්, පහසක්, උණුසුම සීතල. ඒ විදිහට ලියා ගන්න ඕනේ. ඒතර ඒක බාහිර රූප 4යි. රූප මෙතන තියෙන ප්‍රසාදේ කියන්නේ ප්‍රතිබිම්බේ. ඒතර ඒ විදිහට ඔබ ප්‍රායෝගිකව අපි කතා කරමු. නමුත් දැන් පෙළදහම අනුව ඔබට දකින්න ලැබෙනවා ප්‍රසාද රූප 5යි. එතකොට ගෝචර රූප කියන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන එක. ඒක ගෝචර රූප 5යි. ඒතර ගෝචර රූප 5න් හතර මහා භූත තමයි අර පහස කියන්නේ උණුසුම සීතල. ඒක නිසා ඒක ගන්න නැතුව 4යි කියලායි ගන්න. ඒතර ප්‍රසාද රූප 5යි, මහ භූත රූප 4යි, ගෝචර රූප 4යි. රූප, ශබ්ද, ගන්ධ, රස. එතකොට එතන 4ත් එක්ක 9යි. මහ භූත 4යි, ප්‍රසාද 5යි 9යි. එතකොට ගෝචර රූප 4යි. දැන් එතකොට එනවා 13ක්. එතකොට මේ අපේ කය දැන් රූපේ කියලා අපි ගත්තොත් එතන කය තියෙනවා භාව රූප දෙකක් තියෙනවා. එතකොට පුරුෂ භාව රූපයි ස්ත්‍රී භාව රූපයි. එතන භාව රූප දෙකයි. එතකොට හදවස්තු රූපයයි ජීවිත රූපයයි ආහාර රූපයයි. ආහාර රූපේ ජීවිත රූපයයි හදවස්තු රූපයයි 3යි. එතකොට ස්ත්‍රී භාව පුරුෂ භාව රූප දෙකයි 5යි. එතකොට අර 13ට මේ 5 එකතු වුණාම එතකොට එන්නේ 18ක්. එතකොට මෙන්න මේ 18 අපිට දැනෙන රූප. මේ ඔක්කොම අපිට දැනෙනවා. ආහාර රූපේ දැනෙනවා. එතකොට ජීවිත මේ පවතිනවා කියලා අපිට ආත්මයත් ජීවිතයක් තියෙනවා කියලා තමයි කෙනෙක් ඉන්නවා වගේ හැඟීමක්. එතකොට ඒක ජීවිත රූපේ. එතකොට හෘද වස්තු රූපේ අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට අපිට මේ දැනෙන්නේ හෘද වස්තුවෙන් කියලා. ධර්මයේ තුල තමයි මේ පැහැදිලි කිරීම අපි කරගෙන යන්නේ පෙළදහම අනුවයි. පෙළදහම අනුව අපි පෙන්න කාරණාව ඒ විදිහටම පෙන්නගෙන යනවා. මොකද පෙළදහම එහෙම තියෙන නිසා. නමුත් අපි අවසානයේදී අපට ගලපලා පෙන්නන්නම් මේ සියල්ලම අවසානයේදී වෙනස් විදිහකට ගලපන්න පුළුවන් ප්‍රායෝගිකව. එතකොට පෙළදහමේ මේ තියෙන විදිහ අපි පෙළදහම විදිහටම දකිමු. ඒකේ ඇත්ත පැත්ත දකිමු අපි අවසානයේදී. නැත්තම් මේවා පැටලෙනවනේ. නැත්තම් කවුරු හරි කියනවනේ මේ පෙළදහමේ තියෙන එක නෙමෙයි මෙයා කියන්නේ කියලා. ඔබට ආන්න ලැබුණා. දිගින් දිගට අපි පැහැදිලි කරා බොහොම සරලව මේ ධර්මයේ. නමුත් අපි සරලව පැහැදිලි කරාම ගොඩක් අය ඉන්නේ පොත්වලට කොටු වෙලා. එතකොට ඒගොල්ලන්ට ඒක දරා ගන්න බෑ. ගොඩක් අය අපෙන් ඒක ප්‍රශ්න කරනවා. දැන් ඔබ පැහැදිලි කරන්නේ බාහිර ඇත්තක් නෙමෙයි රූපේ ඇත්තක් නෙමෙයි. නමුත් රූපේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ රූප 28කින් කියලා අපිට කියනවා. අපි මේවා දන්නේ නැතුව නෙමෙයි. අපි හොඳට මේවා දීර්ඝ කාලයක් තිස්සේ හොඳට සෛද්ධාන්තිකවත් ඒ වගේම ප්‍රායෝගිකවත් මේවා හොඳට බෙදලා වෙන් කරලා බලලා තියෙනවා. අපි දන්නවා මේකේ අවසාන උත්තරේ මොකක්ද කියලා. අපි ගාන හදලා ඉවරයි. ගාන හදලා ඉවර වෙච්ච එක්කෙනා ගානේ උත්තරේ දන්නවා. දැන් ඔබ අපෙන් අහනවා ගාන හදපු ඇටි කියන්නේ කියලා. ඒතකොට අපිට සිද්ධ වෙනවා උත්තරේ කියලා ඔබට හරියන්නේ නැහැ. දැන් ඔබ අපෙන් අහනවා දැන් අපි කියනවා දැන් 5යි 4යි 6යි එකතු කරාම කීයද කියලා අහුවාම අපි කියනවා 15යි කියලා. 5යි 4යි 6යි එකතු කරාම උත්තරේ අපි කියනවා 15යි. දැන් කවුරු පොඩි ළමයෙක් හරි අපෙන් අහනවා ඕක කරපු හැටි කරලා පෙන්නන්න කියලා. අන්න එතකොට අපිට සිද්ධ වෙනවා පෙළදහම පෙන්වන්න. මොකද ඔබ හැමදේම ඉගෙන ගන්නේ පෙළදහමෙන්. ඔබට වෙන දෙයක් නැහැනේ. ඔබට තියෙනවා ත්‍රිපිටකයේ තියෙනවා. ඉතින් ඒ අනුසාරයෙන් තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒ අනුසාරයෙන් ඔබ ගන්න විදිය තමයි අපි මේ පෙන්වන්නේ. එහෙනම් ඔබට අභිධර්ම පිටකයක් තියෙනවා.
ඒකේ රූපකාණ්ඩ ටික තියෙනවා. මෙතන පුජ්‍යලයක් නැත්තේ කොහොමද? මෙතන පුජ්‍යලයක් ඉන්නවනේ කියලා කෙනෙක් කියනවා. අපි කියනවා පුජ්‍යලයක් නැහැ කියලා. නමුත් කෙනෙක් කියනවා නෑ එහෙම කියන්නේ කොහොමද පුජ්‍යලයක් ඉන්නවා කියලා. ඒතර අපිට සිද්ධ වෙනවා දැන් නැති බව පෙන්වන්න. ඒතර එතනදී අපිට පෙන්වන්න සිද්ධ වෙනවා සම්පූර්ණ පරයය. කොහොමද පුජ්‍යලය හැදුනේ? අන්න ඒක පෙන්වන්න වෙනවා. එතන ඊට පස්සේ ආත්මයක් කියලා එකක් කොහොමද තියෙන්නේ? ඒක අපිට පෙන්වන්න වෙනවා ආත්මය හැදුනේ කොහොමද? අන්න ඒක නැති උනේ කොහොමද? අන්න ඒක බුදුන් වහන්සේටත් කරන්න සිද්ධ වුණා. ඒක නිසා තමයි බුදුන් වහන්සේ මේ විදිහට බෙදලා වෙන් කළා පෙන්වුවේ. විභජ්‍ය ඕනුනේ ඒකයි. විභජනයේ ඕනුනේ ඒකයි. ප ဋ ාණ කරන්නේ ඕනුනේ ඒකයි. ඒකයි රූපකාණ්ඩය ඕනුනේ. ඒකයි මේ හැම දෙයක්ම වැදගත්. මේ එකක්වත් වැදගත් නෑ නෙමෙයි වැදගත්. ඒවත් අපි දැනගන්න ඕනි. ඒව දැනගත්තාම අපිට පුළුවනි හරි දේ හොඳට අවසානයේදී ගලප ගන්න. මේක මෙහෙමයි. මෙහෙමයි මේකේ වෙලා තියෙන්නේ කියලා. අන්න උත්තරේ ඊට පස්සේ දන්නවා. උත්තරේ ආපු හැටිත් දන්නවා. එයා එතකොට රැවටෙන්නේ නෑ ආයි. එයාට ප්‍රත්‍යක්ෂයි. අන්න එතනට එන්න ඕනි. හැබැයි ඒක දැනුමෙන් එන්න පුළුවන් ගමනකුත් නෙමෙයි. Tamanටම ප්‍රත්‍යක්ෂ පැත්තෙන් එන්න ඕනි ප්‍රායෝගික වෙන්න ඕනි ධර්ම තමන්ගේ ජීවිතයත් එක්ක. මේ කතා කරන්නේ විෂයක් නෙමෙයි. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වගේ විෂයක් නෙමෙයි. මේ කතා කරන්නේ අපේ ජීවිතය ගැන. අන්න එතන දකින්න ඕනි. ධර්මයයි ඔබයි කියන්නේ දෙන්නෙක් වෙන්න බෑ. ධර්මයමයි ඔබ වෙන්න ඕනි. එතකොට ඔබේ ජීවිතය තමයි ඔබ දකින්න ඕනි. එතකොට ඔබව දකින්න ඕනි මේ ධර්මය තුළ. අන්න එහෙම වුණොත් ඔබට ප්‍රායෝගික වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ නිවන් දකින්නමයි. එහෙම වුණොත් ඔබ සසර දුකෙන් මිදෙනවා. මේ දුක තියෙන්නේ රැවටීමක් තුලයි. අවිද්‍යාව නිසායි අපි දුක් විඳින්නේ. එහෙනම් ඒ රැවටීමට හේතුව අපි දැනගන්න ඕනේ. එහෙනම් ඒක අපි නිවැරදිව කතා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ රූපකාණ්ඩ ටික නැත්තම් අපිට පෙන්වන්න මෙහෙම අපි කිසිම වෙලාවක උත්සාහ කරේ නැහැ. ප්‍රායෝගික පැත්ත විතරයි අපි කතා කරේ. ඉතින් අපි මුලින් දේශනා ඉදිරිපත් කරා මේ විදිහට මීට කලින් ඔබට අහන්න ලැබෙයි. නමුත් දැන් අපිට නැවත වරක් අපේ අද ඔබගේ ඉල්ලීම විදිහට අපි ඉදිරිපත් කරන්න හිතුවා. ඉතින් මේ ඔබට ගැටලු තියෙන බව දන්නවා. මේක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. අපි දන්නවා මේ ගම්බීර අර්ථ මේ ධර්මයේ ගම්බීර ධර්මයක්. මේකේ තියෙන සත්‍ය. මේකේ මායාවක් බොරුවක් නැහැ. සත්‍යයක් තියෙන්නේ. ඒ සත්‍ය වැහිලා තියෙනවා මායාවෙන්. බොරුවෙන්. අපිට පේන දේ ඇත්ත වෙලා ඇත්ත මායාවක් කියලා අපි හිතන් ඉන්නේ ඇත්ත මායාවක් කියලා අපිට දැනගන්න එක ලේසි නෑ. මොකද අපි මේකට හොඳටම රැවටිලා ඉන්නේ. හොඳටම රැවටුණු කෙනෙක් ඒ රැවටීම් මිදෙන්නේ හරියට මේක දැනගත්ත දවසට තමයි. ඉතින් එහෙමනම් අපි හැම පැත්තෙම උත්සාහ කළ යුතු වෙනවා. ඉතින් කෙනා විවිධාකාර සංඥා ගොඩක ඉන්නේ. ඉතින් නානත්ත් කාය නානත්ත් සංඥා. ඉතින් අපි හැමෝම එක විදිහයි නෙමෙයි. අපි තම තමන්ගේ ස්වභාවය අඳුන ගන්න ඕනේ. තම තමන්ගේ ස්වභාවයට උත්තර හොයන්න ඕනේ. ඒ ස්වභාවය අනුව යාට අවබෝධ වෙයි. ඒකයි තව කෙනෙක්ව නිවන් දක්කන්න බෑ. කවුරු හරි තමන්ව නිවන් දක්කයි කියලා බලන් ඉන්නවා නම් ඒක මෝඩකමක්, අඥානකමක්. කවදාවත් වෙන්නේ නැහැ. බුදු කෙනෙක්ටවත් බෑ කවුරුවත් නිවන් දක්කන්න. ආනන්දය මම ජේතවනාරාමයට එන පාරක් කියයිද? එන ආකාරයක් කියයිද? ඔවුන් වෙන මාවත් වල යයිනම් මම කුමක් කරන්නද ආනන්දේ? දැන් මේ තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ අපිට ධර්මයේ හැමතැනම පේනවා. මේ හොඳට මේවා උතෝර අපිට ලිහිනවා. ඉතින් තමයි රූපේ ඊට වැදගත් අපි කියපු ටික. මහ භූත හතරයි මහ භූත රූප හතර ඊටම වැදගත්. අයි ඔබට පේනවනේ ගස් තියෙනවා, ගල් තියෙනවා. ඔබ කියනවනේ මේ අහස තියෙනවා, මේ වතුර තියෙනවා. ඉතින් මේවා තමයි මහ භූත කියන්නේ. මහ භූත කියන්නේ වෙන අමුතු ඒවා නෙමෙයිනේ. ඔබට දැන් පේන සාධක. ඔබට පේනවානේ මේ වාතයේ තියෙනවා, වායු ගෝලයක් තියෙනවා, හුලන් තියෙනවා. ඉතින් එක රූපයක් වායුව. එක රූපයක් වායුව. ওই රූප කියන්නේ ඔබට දැනෙන ස්වභාව තමයි රූප කියන්නේ. ඒ තව රූපයක් කියන්නේ මේ උණුසුම සීතල. ඉතින් දැන් මේක පඨවි කියන්නේ ඝන ස්වභාවය. ගල් කැටයක් ඇලුවොත් තදයි කියලා තේරෙනවා. ඉතින් ඒක තමයි පඨවි. එතකොට ආපෝ කියන්නේ එතකොට මේ වතුර වගේ ගලන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක තමයි ආපෝ. තේජෝ කියන්නේ උණුසුම, රස්නිය, සීතල. එතකොට
වායු කියන්නේ මේ තියෙන වායුව. මේ ඔබට පේන දේම නෙමෙයිද? දැන් ඔබගේ අත ගත්තත් අත තද ගතියක් තියෙනවා. හැබැයි අත කැපුණොත් ලේ යනවා, වැగిරෙන ගතියක් තියෙනවා. ඒ වගේම මේ අතේ තියෙනව නේද වායුවක්. නැත්නම් ඔබ අත උස්සන්නේ කොහොමද? මැරිච්ච කෙනෙක්ගේ අත කොච්චර බරයිද? නමුත් ඔබේ අත ඔබ සහැල්ලුවෙන් උස්සනවා. ඒ ඔකේ හුලම් පිරලා තියෙන නිසා. මෙන්න මේ වගේ. අපි දකින්න ඕනි. ඇස් ඇත්තෝම දකිත් කිව්වා වගේ. අපි ගාව තියෙන දේම අපි ඇත්ත බලන්න ඕනි. ඉතින් ඒ නිසා තමයි අපි මේ රූපේ දකින්න ඕනි. රූපේ පරජානාති. රූපේ සත්‍ය දකින්න ඕනි. ඉතින් මහා භූත හතර ඔබට පැහැදිලි. ඒ වගේම අපේ ඇහැ, කන, දිව, නාසය. අතන අපිට පේනවා බාහිර වර්ණ ආලෝකය තියෙනවා. අපිට ශබ්ද ඇහෙනවා. ඒ වගේම අපිට ගන්ධය දැනෙනවා. ඒ වගේම අපිට රස දැනෙනවා. ඒ වගේම අපිට උණුසුම සීතල දැනෙනවා. දැන් මේවා තමයි අතර මේ ගෝචර රූප කියන්නේ. ගෝචර රූප කියන්නේ අපිට ගෝචර වෙන්නේ ශබ්දේ, වර්ණේ, ගන්ධේ, රස. ඒ ගෝචර රූප හතරයි. එතකොට ඔබට ඒ වගේම මේවා ප්‍රතිබිම්බනේ දැන් අපේ ඇහැ කියන්නේ කණ්ණාඩියක් නේ. ඇහැ කියන්නේ කණ්ණාඩියක් නම් ඒකට වැටෙන ප්‍රතිබිම්බයක්නේ. කණ්ණාඩිය ඇතුලේ නැහනේ ආත්මීය දේව. අන්න ඒ වගේ දකින්න ඕනේ මේ ප්‍රසාද රූප කියන ඒවා. ඇහැ කියන්නේ කණ්ණාඩියක්. ඒකට ප්‍රසාදයක් වෙන්නේ. කන කියන්නේ ඇත්තටම ප්‍රසාදයක් වෙන්නේ. ශබ්දේ ප්‍රසාදයක්. එළියේ තියෙන දේ නෙමෙයි. මේක ප්‍රසාදයක් වෙන්නේ. එතකොට එළියේ තියෙන රූපේ තමයි ශබ්දේ කියන්නේ. ශබ්ද රූපෙට මෙතන සෝත ප්‍රාසාදයක් සිද්ධ වෙනවා කියලා. ඒක ප්‍රතිබිම්බයක් විදිහට දකින්න. ඒක බුදුන් වහන්සේම පෙන්නන මේ දහම අවබෝධ කරගන්න පහසුවට පෙන්නනවා. මේක නැත්තම් හරි විදිහට අපිට දැනෙන්නේ නැහැ. ඇහැ කියන්නේ කණ්ණාඩියක්. කන කියන්නේ මෙන්න මේ විදිහට බෙරයක් වගේ. ඒක කම්පණය වෙන එකක්. ඒක එළියේ තියෙන ශබ්ද නෙමෙයි. අන්න එහෙම දකින්න. එතකොට ගන්ධේ. එතකොට මෙතන අපිට ප්‍රසාද රූප පහක් පේනවා. චක්කු ප්‍රාසාදේ වර්ණයට. සෝත ප්‍රාසාදේ ගන්ධයට. මේ ශබ්දයට. එතකොට ගාහන ප්‍රාසාදේ මෙතන නාසයේ. එතකොට ජීව ප්‍රාසාදේ. එතකොට මෙතන දිවට. කටට. එතකොට කාය ප්‍රාසාදේ. එතකොට ප්‍රසාද රූප පහයි, මහ භූත රූප 4යි 9යි. එතකොට වර්ණ, ශබ්ද වර්ණ මේ රූප ශබ්ද ගන්ධ රස එතකොට 4යි. එතකොට 9යි 4යි 13යි. ඒ 13ට ඔබට පේනවා තව රූප. ගෑනු පිරිමි රූප. අනේ රූප තමයි භාව රූප කියන්නේ. එතකොට රූප දෙකක් අතර පෙන්නනවා. එතකොට මේ හැම රූපයක් කියලා තමයි පෙන්නන්නේ. එතකොට මෙතන පණ තියෙනවා ජීවිත ඉන්ද්‍රිය රූපේ. එතකොට හෘද වස්තු රූපේ කියනවා හිතන එකට. එතකොට ජීවිතේන්ද්‍රිය රූපේ, එතකොට හෘද වස්තු රූපේ, භාව රූප දෙකයි ස්ත්‍රී පුරුෂ ආහාරය මේ හැම එකක්ම ආහාර රූපකින් තමයි යන්නේ. එතකොට ආහාරය. එතකොට ආහාරය එකයි, ජීවිතේන්ද්‍රිය දෙකයි, හෘද වස්තු එකයි 3යි, භාව රූප දෙකයි 5යි. එතකොට 18යි 5යි 23යි. දැන් මීට අමතරව දැන් මේ ඔබගේ කය ගැන හිතන්න. මෙතන පුජ්‍යලයක් නැති බවයි බුදුන් වහන්සේ මේ රූපේ මෙතන පෙන්වන්නේ. මෙතන කය මේ කය තමයි උපමා කරලා තියෙන්නේ. ඉතින් එතනදී තමයි බුදුන් වහන්සේ මේ දැන් මෙතන රූප 18ක් ඔබ දැක්කා. ඒ රූප 18 දැක්කේ අතන මහ භූත 4යි, ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 4යි, 13යි, භාව රූප 2යි, හද වස්තු රූපය, ජීවිතේන්ද්‍රිය රූපය, ආහාර රූපය 18යි. ඒ 18 ඔබට පේනවා. ඔබට මේවට කියන්නේ අතරම මේ නිෂ්ප්‍රපංච රූප. ඒ කියන්නේ මේවා ඔබට මේ ප්‍රකට වෙන රූප. අනිෂ්ප්‍රාන්ත රූප කියන්නේ ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ඒ රූප දැන් අපි අනිෂ්ප්‍රාන්ත රූප කියලා ගත්තොත් එහෙම දැන් ඒ රූප 10ක් එතකොට ඔබට තව රූප 28යිනේ තියෙන්නේ. එතකොට ආකාශ රූපේ. එතකොට ඔබ කතා කරන ශබ්දේ. එතකොට මේ කාය විඤ්ඤාප්ති රූපේ, වචී විඤ්ඤාප්ති රූපේ. එතකොට අදහස් ප්‍රකාශ කරන එක රූපයක් වගේ පේනවා. ඒක තමයි වචී විඤ්ඤාප්ති රූපය කියන්නේ. එතකොට මේ කාය විඤ්ඤාප්ති රූපය කියන්නේ එතකොට අපට අංග චලනයෙන් එතකොට පුළුවන් කාට හරි මොන හරි කියන්න. කාය චලනවලින්. ඒක තමයි කාය විඤ්ඤාප්ති රූපේ. විඤ්ඤාප්ති රූපේ. ඒ කියන්නේ හඳුන්වන දෙයක්. දකින්න. ඒ කියන්නේ දැනීමන විඤ්ඤාණය කියන්නේ. එතකොට කාය විඤ්ඤාප්ති රූපේ. වචී විඤ්ඤාප්ති රූපේ.
එතකොට ආකාශ ධාතු රූපේ. එතකොට මෙතන 3යි. එතකොට ඔබට දැන් ඔබගේ අත හරි සැහැල්ලු වෙන්නේ ඔබ උස්සන්නේ. එතකොට දැන් මුදු ස්වභාවයක් තියෙනවානේ. එතකොට ලහුතා කියන්නේ මේ සැහැල්ලු අත මේ අතපය උස්සනකොට මේ දැන් මේ සැහැල්ලු වෙන්නේ කරන්නේ. එතකොට ලහුතා. එතකොට මුදුතා කියන්නේ මේ දැන් මේක මුදු ස්වභාවයක් තියෙනවා. ඒ මුදුතා. එතකොට ඒවත් ඉතින් අතරම බෙදලා පෙන්නන්න පුළුවන්. එතකොට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන්නේ කර්මඤ්ඤ. ඒ කියන්නේ කරන ගතිය. දැන් මේ දැන් රූපවල දැන් ඔබ කටයුත්තක් කරන ඔබ ඇවිදිනවා ඔබ වැඩ කරන කර්මඤ්ඤ කරන ගතියක් තියෙනවා. ඒක කර්මඤ්ඤ රූපයක් කියන්නේ. ඒතර මෙතන 3යි. ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඒ වගේම ආකාශ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති මේවා පේන රූප නෙමෙයි. දැන් ඔබට දැන් කතින් කතා කරනකොට තව කෙනෙක් දෙයක් දැනගන්නවානේ. ඒ වචනවල දෙයක් තියෙන බව කාටවත් පේන්නේ නැහැ. ඒව ඇතර මේක අනිස්පන්ත රූප කියන්නේ. ප්‍රකට වෙන්නේ නැති රූප. එතකොට අංග චලනයේ මොන හරි දෙයක් පෙන්වුවත් රූපයක්ද? ඒකයි කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඒකයි ඒ අද අතපය උස්සනකොට ලහුතා මුදුතා ඒ රූප. එද මේවත් රූප. දැන් මේ ශාරීරිය තමයි රූප විදියට බුදුන් වහන්සේ මේ හඳුන ගන්න තමයි මේ රූප පෙන්වන්නේ. රූප 28 ඔය විදියට තමයි පෙන්වන්නේ. එතකොට ඒක අපි පෙන්වුවේ මේ පරයාය විදියට. ඒ කියන්නේ සෛද්ධාන්තික. ඔබට මේ දැන් මේ රූපේ කියලා එතකොට රූපේ පරජානාති. ඉති රූපං සමුදය ඉති රූපං අත්ථගම කියන තැනට අපි යන්න හදන්නේ. රූපේ හටගත්තේ කොහොමද? රූපේ නැති වෙන්නේ කොහොමද? රූපේ පරජානාති රූපේ ගැන අපි දැනගන්න ඕනේ. එතකොට මේ හැම දෙයක්ම අපි රූපේ විදිහටයි ගන්නෙ. එතකොට ශබ්ද රූප, ශබ්දයත් රූපයක් කියලා කියන්නේ. එතකොට ශබ්ද රූපය කියන එක වෙන විදිහකින් පෙන්වන්න බෑ. ශබ්ද රූප. එතකොට ගන්ධ රූප, රස රූප. අපි මේව හඳුනා ගන්නවා. දැන් ඒ කියන්නේ මේ නිවන් මාර්ගයේ යන කෙනෙක් ලෝකයේ ඇත්ත දකින්න කෙනෙක් වෙනවා. එතකොට ලෝකයේ ඇත්ත දකින්න කෙනෙක්ට මේවා තමයි භාෂාව වෙන්නේ. අද අපි කතා කරන සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව. තමයි නිවන් මාර්ගයේ යන කෙනෙක්ට ධර්ම භාෂාවක් තියෙනවා. මේ ධර්මයේම තමයි ඔහුගේ ජීවිතේ. ඒතකොට ධර්මයයි ඔබයි දෙන්නෙක් නෙමෙයි කිව්වේ ඒකයි. මේ තමයි ඔබගේම මේ තමයි ඔබගේ දැන් ඔබ හිතන්නේ මේවා ගැන වෙනව නිතරම. ඒතකොට නිතරම ඔබ ධම්මට්ටි ඥානෙ ඔබේ වැඩෙනවා. ඒ කියන්නේ ඔබ ධර්මයේ දකිනවා. ධර්මයේ කියන්නේ ලෝක ධර්මතාවය දකිනවා. හැම දෙයකම ලෝක ධර්මතාවයක් තියෙනවා. ඔබ කතා කරත්, ඔබ hina වුණත්, ඔබ ඇවිද්දත්, ඔබ ගහ දිහා දැක්කත්, ඔබ වතුර දිහා දැක්කත්, ඔබ මොනවද දකින්නේ? ඔබ මොනවද ඔබට තියෙන සංඥාව අරමුණ? ඒකේ සත්‍ය දකින්න ඕනේ. ඒකයි විදසුන් නුවණ කියන්නේ. ඒක විදගෙන යන සත්‍ය දකින්න ඕනේ ඔබ. ඒ සත්‍ය දකින්න කෙනා තමයි මේ දුකෙන් මිදෙන්නේ. මේ දුක තියෙන්නේ අපි මායාවක කොටු වෙච්ච නිසායි. එහෙනම් මේ මායාව දකින්න සත්‍ය දකින්න ඕනේ. එහෙනම් මේ හැම එකක්ම පටන් අර මේ හැම දෙයක්ම පොඩ යන්නේ කාටද? ඔබ නොදන්න දෙයක් පෙන්නගෙන යන්නේ හැමතිස්සෙම. ඒ ඔබ සත්‍ය දැනගන්න ඕන නිසා. දැන් මේ විදිහට ඔබ රූපකාණ්ඩ 28 ගැන දකිනවා නම් ඔබගේම කය තුලින් මේ රූප ටික පේනවා නම් ඔබගේ කය තුල කෙනෙක් නැති බවනේ ඔබ දකින්න ඕනේ. දැන් එතනටනේ මේ කායානුපස්සනාව වඩන්නේ. එතකොට ඔබ දකිනවා කායානුපස්සනාවට ආනාපාන සතිය විතරක් නෙමෙයි. ඔබ දකිනවා ධාතු මනසිකාරේ. එතකොට කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි මිජ්ජා වක්කං හදයන් යක්කං කිලෝමකම් පිහකම් පප්පාසං අත්තං අත්තගුණං උදරියං කරිසං මත්තලුංගන් සිකල්. දැන් මේ කියන්නේ කොටස් දැන් 32කට බෙදලා අපේ ශරීරයේම බුදුන් වහන්සේ මේ විදිහට එක එක බලන්න කියනවා. දැන් මේ කෙස් වල ඉන්නවද කෙනෙක්? ලොම් වල ඉන්නවද කෙනෙක්? දැන් මේ දත් ටික ඔක්කොම දැන් බුදුන් වහන්සේ මේ ශරීරේ කෑලි වලට ගලවනවා. හරියට නිකන් මේ දැන් මේ භික්ෂුන් වහන්සේලා ඉස්සරහා දැන් මේ කමඨහනක් විදිහට දැන් මේ සේරම දැන් ශරීරේ වෙන් කළා පෙන්නනවා. අර බිම දිගේ වෙන් කළා කියන්නකෝ. දැන් නිකන් හිතින් මවා ගන්නකෝ. ඒතර කෙස් ටික, ලොන් ටික, දත් ටික මේ විදිහට කේසා ලෝමා නකා දන්තෝ තචෝ මන්සන්නහාරු අට්ටි මිජ්ජං වක්කං හදයන් යක්කං කිලෝමකම් මේ පිහකම්. දැන් මේ විදිහට යන්නේ මේ ඔක්කොම අපේ ඇඟේ ශරීරය තමයි වෙන් කර යන්නේ.
දැන් මේකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් ආත්මයක් කොහෙද තියෙන්නේ? දැන් මේවා ගැලවුවට පස්සේ පුජ්‍යලෙක් කොහෙද ඉන්නේ? දැන් කෙස්වල ඉන්නවද මිනිස්සෙක්? දත්වල ඉන්නවද මිනිස්සෙක්? මේ ආත්මයක් කොහෙද තියෙන්නේ? දැන් මේ කෙස් වල ආත්මයක් තියෙනවද? දැන් මේ ගලවලා බුදුහාමුදුරුවෝ මේක දැන් අතර මේ බානකෝ තථාගතයන් වහන්සේ මේ පෙන්නන එක ඇත්තටම ඔබටත් පේනවා මේ විදිහට සේරම ලිහලා බැලුවොත් ඇත්තටම මෙතන ආත්මයක් නැහැ. ඒ විතරක් නෙමෙයි බුදුන් වහන්සේ පෙන්නනවා මේ පඨවි තද දැන් මේ ශරීරයේ තියෙනවා වතුර වගේ ඒවා. ශරීරයේ තියෙනවා වායුව. ශරීරයේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ශරීරයේ තියෙනවා. බුදුන් වහන්සේ මේ විදිහට වෙන් කළම පෙන්නනවා. බුදුන් වහන්සේ කියනවා දැන් මේ විදිහට මේ කෑලි මේ විදිහට බෙදලා පෙන්නනකොට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා කොටස් 12ක් පෙන්නනවා. මෙතන ආපෝ ධාතුව තියෙන කොටස් 12ක් පෙන්නනවා. පඨවි ධාතුව කොටස් 20ක් පෙන්නනවා. ඒතර 42කට කොටස් කඩලා පෙන්නනවා. චතු ධාතු මනසිකාර භාවනා වඩන කෙනෙකුට මේක පේනවා. එතකොට බුදුන් වහන්සේ දැන් පඨවි කියන්නේ දැන් මෙතන ගණනේ කෙස් ලොම් නඛ මේ විදිහට කොටස් 20ක් ගන්නවා. එතකොට ආපෝ කියන්නේ දැන් වැగిරෙන ගතියනේ. එතකොට එතන දියරනේ තියෙන්නේ. එතකොට පිත් සෙම් සොටු ඉසේරම එනවා ලේ. එතකොට පිත්තම් සෙම්හම් පුබ්බෝ කියන සාරව ලෝහිතං ලේ සේදෝ මේදෝ අස්සු වසා කේලෝ කෙල සිංහානිකා සොටු ලසිකා මුත්තං. එතකොට මුත්‍රා සාද මිදුළු දැන් හැම දියරයක්ම ඇඟේ තියෙන මේවා වෙන් කළා පෙන්නනවා 12ක් තියෙනවා. ඒ විදිහට වායුව පෙන්නනවා. වාතයේ කොටස් වලට බෙදලා වෙන් කරන පෙන්නනවා. එතන 42ක් පෙන්නනවා. එතකොට පඨවි 20යි. එතකොට වැగిරෙන ඒවා 12යි. එතකොට වායු කොටස් වලට එනවා. එතකොට 32යි 10ක් එනවා. එතකොට එතනත් ගන්නවා ඔය උද්ධංගමන වාතයේ අධෝගමන වාතයේ. එතකොට උඩට නගින වායුව, යටට බහින වායුව, එතකොට කුස තුල තියෙන වායුව, බඩේ තියෙන වායුව, අතපස අඟපසක හැසිරෙනකොට අතපය උස්සනකොට ඒ ගෙනියන වායුව. එතකොට මේ ජීවිතේ පවත්වා ගන්න ආස්වාස ප්‍රස්වාස වායුව. දැන් මේ විදිහට එතකොට නැතර 6ක් පෙන්නනවා. ඒ වායුව තියෙන කොටස් 6ක් පෙන්නනවා. එතකොට උණුසුම රස්නිය ඇඟේ තියෙන කොටස් 4ක් පෙන්නනවා. එතකොට දැන් මෙතන ශරීර උණුසුම එතකොට හිස කෙස් පැසීම වර්ණ එතකොට දැවිල්ල බඩේ තියෙන දැවිල්ල ඇති කරන තේජෝ ධාතුව. දැන් තේජෝ ධාතුවේ කොටස් 4ක් පෙන්නනවා. එතකොට බඩේ තේජෝ දාහ තේජෝ. එතකොට ආහාර පාන දැන් දිරනකොට ඒ පැසවන තේජෝ ධාතුව. එතකොට පාචක තේජෝ. ජීර්ණ දැන් වයසට යනවා දිරනවා. එතකොට ජීර්ණ තේජෝ කියලා. එතකොට සත්තප්ප තේජෝ ශරීර උණුසුම. එතකොට මේ උණුසුම කොටස් 4කට බෙදලා බුදුන් වහන්සේ පෙන්වන තේජෝ ධාතුව. දැන් මේ විදිහට හතර මහා භූත විතරයි මේ ශරීරය කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ අන්තිමටම පෙන්වනවා මේ ධාතු මනසිකාරය තුළ. දැන් ධාතු මනසිකාරයේ භාවනාවක් විදිහට වඩනවා කියන්නේ මෙන්න මේ අවබෝධය ඔබට ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ එක දවසක් හරි කෙනෙක් මේ විදිහට හිතුවොත් ඔහුට හොඳ නුවණක් බුද්ධියක් තිබ්බොත් හොඳ සාමාන්‍ය හොඳ අපි කියන ප්‍රඥාවන්තයෙක් කියලා එහෙම හොඳ අවබෝධයක් ඔහුට තිබ්බොත් ඔහුට මේ කියනකොටම තේරෙනවා මේ ශරීරය ඇත්තටම කෙනෙක් නෑනේ. මෙතන තියෙන්නේ එක පැත්තකින් වතුර ටිකක් තියෙනවා, තව පැත්තකින් වාතය ටිකක් තියෙනවා, තව පැත්තකින් රස්නිතය තියෙනවා, තව පැත්තකින් මේ පටවි ඝන ඒවා ටිකක් තියෙනවා. ඒවට නම් ගොඩක් තියෙනවා, කෑලි ගොඩක් තියෙනවා. ඉතින් කෑලි 42කට බෙදලා තියෙනවා. ඒ විදිහට පටවි 20යි, වතුර වර්ග එතකොට 12යි. එතකොට ආපෝ ධාතුවේ 12යි. එතකොට තේජෝ ධාතුවේ එතකොට 4යි. එතකොට වායෝ ධාතුවේ 6යි. මේ බෙදලා පෙන්නනවා. දැන් ධාතු මානසිකාර දැන් මේකෙදි අපිට වැදගත් වෙන්නේ දැන් ওই කොච්චර කවුරු භාවනා කරත් එයාට හිතෙනවනේ ආත්මයක් තියෙනවා කියලා. හොඳට බලන්න. ওই භාවනා මධ්‍යස්ථාන වල ගොඩාක් අය භාවනා කරනවා. බලන්නකෝ එයා ආත්මෙන් මිදිලා නැහැනේ. ඔය අද ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් නේ කෙනා ඉන්නවනේ.
එයාට කෙනාගේ මිදෙන්න බැරුව ඉන්නේ. බලන්න දැන් ඔබ දන්නවා දැන් නිවන් මාර්ග යනවා කියලා බොහෝ අය කටයුතු කරනවා. කී දෙනාද කෙනාගෙන් මිදලා ඉන්නේ? කෙනෙක් ඉන්නවා යා මැරෙනවා කියලා හිතන් ඉන්නවා. ඒක දෘෂ්ටියක් කියලා පෙන්වන්න බුදුන් වහන්සේ දරන උත්සාහය තමයි ඔබට මේ භාවනාව මේ විවිධාකාර විදිහට මේ විදිහට මේ අධ්‍යයන වලින් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ විවිධාකාර ඒ බුදුන් වහන්සේ කෙනාට පැහැදිලි කරපුවා තමයි එකතු කරලා මේ දාලා තියෙන්නේ. සමහරට එක්කෙනෙකුට එක භාවනාවක් ඇති. ඒක බුදුන් වහන්සේ කෙනෙකුටයි දේශනා කළා තියෙන්නේ. එයාට ගැළපෙන එක. ඒතකොට අද අපිට සිද්ධ වෙලා තියෙනවා අපි මේ සේරම අධ්‍යයනය කරනවද? එවන අපිට ගැළපෙන එක අපි දන්නවද? සමහර විට මේ ඔක්කොම අධ්‍යයනය කරගෙන යනකොට කෙනෙකුට Tamanට ගැළපෙන එක පේනවා. ආනේ මේක ඇත්තනේ කියලා යාට එකපාරටම දැනෙන්න ගන්නවා. ඇත්තටම එතනින් තමයි යාට නිවන් දොරට විවෘත වෙන්නේ. එයාට ඒක දැනෙන්න ඕනි. මේක ඇත්ත. මෙතන කෙනෙක් නැහැ. මේක මට නොතේරෙන දෙයක් තියෙනවා. මට දැනෙනවා මෙතන කෙනෙක් නැති බව. හැබැයි මට ඒක තාම හරියට ඔප්පු වෙලා නැහැ. අන්න එහෙම සැකයක සමහර අය ඉන්නවා. ඒ අයට නිවන් දොරට විවෘත වෙන්න ඕනේ. එයයි නිවන් දකින්න ඕනේ. මොකද මේ සත්‍ය අවබෝධ වුණොත් ඒ කෙනාට අවබෝධ වෙන මරණයක් නැති බව. ඒ කෙනාට මරණයක් නැති වෙනවා. ඒතර මරණයක් නැත්තම් ඒ කෙනා මරබිය නැති වෙනවා. ඒතර එයා කවදාවත් මරණයක බයක් එයාට දැනෙන්නේ නැහැ. එයා මරණේ ජයගත්තා වෙනවා. අන්න මරණේ ජයගත්ත කෙනා නිවන් දැකපු කෙනෙක් වෙනවා. ඇයි මේ හැමෝම මරබියේ ඉන්නේ? ඔය මරබිය තියෙන නිසා තමයි හැමෝම ඔය සේරම කරන්නේ ඇත්තටම තමන්ගේ තියෙන ඒ ආත්මාර්ථය කියන එක හැදිලා තියෙන්නේ ආත්ම තණ්හාව කියන එක හැදිලා තියෙන්නේ මේ තමන්ගේ කියන මේ බය නේද? තමන් නැති වෙයි කියන බයට නේද? තමන් හැමතිස්සෙම තමන් කියලා හදාගෙන යන්නේ. අනිත් අය ගැන හිතන්නේ නැත්තේ. ඒ තමන් ලොකු වෙන්නේ කොහොමද? ඒ තමන් කියලා කෙනෙක් ඉන්න නිසානේ. හැබැයි තමන් කියලා කෙනෙක් නැත්තම් අන්න එදාටයි මැරෙන්න කෙනෙක් නැති වෙන්නේ. තමන් කියලා කෙනෙක් ඉන්න තාක්කල් මැරෙන්න කෙනෙකුත් ඉන්නවා. එහෙනම් මේ තමා කියලා කෙනෙක් නැති බව පෙන්වන එකයි බුදුන් වහන්සේගේ ව්‍යායාමය. අපේ තථාගතයන් වහන්සේ මේ සෑහෙන පරිශ්‍රමයක් දරලා තියෙනවා අපිට ඔප්පු කරන්න. ඒ වගේම කෙනාට මේවා පැහැදිලි කරලා තියෙන කමඨාන් ඒ අය මේ කමඨාන් අවබෝධ කරගෙන ඒ මාර්ගඵල ලැබලා රහත් භාවය ලැබලා ඒ රහත් භාවය ලැබුණා කියන්නේ වෙන මුකුත් නෙමෙයි. තමන්ගෙන් මිදිලා තියෙනවා. සසර දුකින් මිදිලා තියෙනවා. නැවත උප්පත්තියකට හේතු වෙන්නේ. අපි ඉස්සරහට පැහැදිලි කරන්නම් කොහොමද නැවත උප්පත්තියක් එන්නේ? කොහොමද හේතු නොවෙන්නේ කියලා. දැන් මෙතනදී අපිට තවත් වැදගත් දෙයක් තියෙනවා. අපි මේ සමාජය තුළ අපෙන් අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ඒවා ටික අපි විසඳලා දෙන්න ඕනි. මේ කතා කරන්න ඕනි තැන් ටිකක් තියෙනවා. අපිට හතරමහා භූත ගැන රූපය ගැන ගැටලුවක් නැහැ. එතකොට මෙතන ගොඩාක් වැදගත් වෙන සියුම් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ රූප කලාප කියන එක. ප්‍රසාද රූපයක් කොහොමද හැදෙන්නේ? අපිට කොහොමද දෙයක් පේන්නේ? මෙන්න මෙතන තමයි ධර්මයේ තියෙන ගැඹුරුම තැන තියෙන්නේ. කොහොමද අපිට මේ දෙයක් පේන්නේ? කොහොමද ප්‍රසාද රූපයක් හැදෙන්නේ? මෙන්න මේ ගැන අපිට මේ තියෙනවා මේ රූප කලාප ගැන ගැටලුවක්. ඒක ඊටාම ගැඹුරු කාරණාවක්. ඒතර බුදුන් වහන්සේ පෙන්වන පරයයම අපි මේක බලන්න ඕනේ. මොකද ඒ පරයයන් දැක්කොත් තමයි ඔබට ඒ ධර්මයේ තුල ඒ කාරණා දකින්න ලැබෙන්නේ. මේ රූප කලාප ප්‍රසාද රූප පැහැදිලි රූප කලාප කොහොමද මේ ඇහෙන් කොහොමද වර්ණයක් පේන්නේ? කනට කොහොමද ශබ්දයක් ඇහෙන්නේ? අපිට ඒ වයිනේ දැන් ලෝකයක් හැදිලා තියෙන්නේ. අපිට වර්ණ ලෝකයක් තියෙනවා. අපිට ශබ්ද ලෝකයක් තියෙනවා. අපිට ගඳ, සුවඳ, රස, මේ උණුසුම සීතල ඒ වයිනේ අපිට ලෝකයක් හැදිලා තියෙන්නේ. දැන් ඔබේ ඇස් පේන්නේ නැත්නම් ඔබට වර්ණ ලෝකයක් නැහැ. ඔබේ කන් ඇහෙන්නේ නැත්නම් ඔබට ශබ්දය ගැන ගැටලුවක් නැහැ. කොච්චර ශබ්ද තිබ්බත් ඔබට කන් ඇහෙන්නේ නැත්නම් ඒකේ ගැටලුවක් නැහැ. ඒතකොට මේ ශබ්දයක් ලෝකයක් නේද? ඇයි ඔබ සින්දු අහන්නේ? ඒක ඔබට මිහිරි නේද? ඒක එතකොට ඒකෙන් ඔබ ලෝකයක් වගේ එකක් ඔබට මැවෙනව නේද? ශබ්ද ලෝකයක්. දැන් ඔබ අන්ධ නම් ඔබට වර්ණ ලෝකයක් නැහැ නේද?
එතකොට ඔබ ලස්සන ලස්සන දේවල් හොයන්නේ බලන්නේ. එතකොට ඔබට මේ ඇස් දෙකක් තියෙන හින්දා නේද? අපි සාමාන්‍ය තේරෙන විදිහට කතා කරොත් ඔය ගැඹුරුම දෙයට යන්නේ නැතුව. ඔබට මේව මැවෙන්නේ කොහොමද? එතකොට මේ ඇස කියන්නේ මස් ඇහැට නෙමෙයි. ඇස කියන්නේ පේන බවට. ඒක හැදුනේ කොහොමද? දැන් අපි කොහොමද දැන් එකක් දිහා බලනකොට ශබ්දයක් ඇහෙනකොට අපිට දැන් හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඒක ලස්සනයි කියන්න පුළුවන්. ඒක කැතයි කියන්න පුළුවන්. ඒක මිහිරි කියන්න පුළුවන්. ඒක මට එපා කියන්න පුළුවන්. එතකොට මේවා ආවේ කොහෙන්ද? කොහෙන්ද අපිට එහෙම සිතුවිලි ආවේ? අපි කොහොමද එහෙම ස්වභාවයකටපත් උනේ? අනේ ඒක තමයි වැදගත්. චිත්ත චෛසික රූප නිබ්බාන. මේ ධර්මයේ තියෙන ගැඹුරුම ඒ වගේම වැදගත්ම තැන. මේ චිත්ත චෛසික කියන තැන. මේ චෛසික කියන්නේ මේ සිතුවිලි. ඔය අපි කතා කරේ දැන් මේක ලස්සනයි, කැතයි, ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව, ආසාව මේ ඔක්කොම චෛසික සිතුවිලි. ඒව හැදුනේ කොහොමද? ඒව හැදෙන්නේ චිත්ත නිසා. චිත්ත චෛසික කිව්වේ ඒකයි. දැන් චිත්ත කියන්නේ මොනවද? ඇහෙන් එන වර්ණේ. අන්න ඒක ඇවිල්ලා චක්කු විඥාන සිතක් කියලා අපි කියනවා. සිත තමයි චිත්ත කියන්නේ. එතකොට අපි කියනවා සෝත විඥාන සිතක්. ඒක සිතක්, චිත්තයක්. ඒක නිසා චෛසික හැදෙනවා. ධර්මයේ හරි ගැඹුරු පරයයක් තියෙනවා මේක පෙන්වන්න පුළුවන්. නමුත් ඔබ ඉස්සලා සරලව මේ විදිහට මේක දකින්න ඕනේ. එතකොට ඔබට පේනවා මේ දැන් වර්ණයක් කියන එක, ශබ්දයක් කියන එක. දැන් මේ ලෝකේ ශබ්ද කියන්නේ මොනවද? වර්ණ කියන්නේ මොනවද? ඇත්තට මේවා බාහිර තියෙන ඒවාද? නැත්නම් අපේ ප්‍රසාද වලට සකස් වෙන ඒවාද? ඇත්තට මේවා ප්‍රසාද වලට සකස් වෙන්නේ. දැන් එහෙමනම් ඔබට කනක් නැත්තම් එළිය ශබ්ද තියෙන එහෙම දෙයක් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒ කනනේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් කන කියන්නේ ප්‍රසාදයක්නේ. එතකොට කොහොමද ඒක සකස් වුනේ? දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මෙතන කනක් තියෙනවා මේ තියෙන්නේ ඒකෙන් තමයි ඇහෙන්නේ. ඒක හරි සරලයි. නමුත් එතනින් කොහොමද එහෙම ශබ්දයක් හැදෙන්නේ? ඇයි එහෙනම් සමහර අයට කන තිබ්බට ඇහෙන්නේ නැත්තේ? එහෙනම් කියා කම්බරේ මොන හරි වෙලා. එතකොට එහෙම වුණේ කොහොමද? ඒක කොහොමද එතකොට සිතුවිල්ලක් හැදෙන්න උදව් වුනේ? ඔතන තියෙනවානේ ඔබට ලියා ගන්න දෙයක්. අපි එතනට එන්න ඕනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන පරයය දිහා බලනකොට ඔබට පේ රූප කලාප වලින්. රූප කලාප ප්‍රසාද රූපයක් හැදිලා තියෙන්නේ රූප කලාප 54ක් එකතු වෙලා. ධර්මයේ තුල සඳහන් වෙනවා කුඩාම අංශ ඒ කියන්නේ කුඩාම ඒ කියන්නේ දැන් අපි කියනවා මේක පටකයක් අණුවක් එහෙම කියනවනේ කුඩාම අංශුව තමයි මේ කුඩාවටම පෙන්වන සාධකය තමයි රූප කලාපයක් කියන්නේ. ඒ රූප කලාප වලින් තමයි සේරම හැදිලා තියෙන්නේ. ඒ රූප කලාප වලට බෙදන්න පුළුවන්. ඒ රූප කලාප 54ක් එකතු වෙලා තමයි එක රූපයක් හැදෙන්නේ.